Good morning all of you. Right. හරි. පුතේ ඊයේ නම් ටීචර්ට ක්ලාස් කරගන්න බැරුණා. ටීචර් පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. නමුත් අදත් ඒ වගේ තමයි. නමුත් කෙසේ හෝ අපිට ක්ලාසස් මිස් කරන්න ඉතියන්නේ කරන් යන්න වෙනවා. Good morning darling. මොකද හවස් වරුම ටීචර් ක්ලාසස් තියෙන නිසා හවස ගන්න බෑ. ඒක උදේ ගත්තේ. සමහර පුතාලට ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. උදේ ක්ලාසස් වල සවනිමා ඔයාට ලයින් එකේ ඉන්න පුළුවන් තරමක් රැඳි ඉන්න. අපි එහෙම වුණොත් බැරි කොටස් ටික වීඩියෝස් මම අද ඇබ්සන් දරුවන්ට අසාධාරණයක් කරන්නේ ටීචර් වීඩියෝ එකේ ඒගොල්ලන්ට අරිනවා. හරි ඇබ්සන් අය පොඩ්ඩක් මට දැනුවත් කරන්න අනිත් කවුරුත් ඔක්කොම රැඳී සිටින ලයින් එකේ අවසන් වෙනකන් ඇබ්සන් අය පමණක් ඒගොල්ලන්ට ටීචර් වීඩියෝස් අරිනවා ඊමේල් එකේ වන්න කියලා. අනිත් දරුවෝ විතර වැඩ කොටස කරගෙන යමු. හරි අපි සුපුරුදු පරිදි අද අපේ ලෙසන්ස් වලට යමු. අද ටියුට් එක ටීචර් ඔයගොල්ලන්ට ඇඩ් කරලා තියෙන්නේ future perfect tense. හරි මට පොඩ්ඩක් කියන්න ගිය සතියේ අපි අවසාන වශයෙන් grammar book එකේ නවතු පාඩම මොකද්ද කියලා කාටද කියන්න පුළුවන්? එහෙම නැත්නම් ගිය සතියේ නිබන්ධනයේ අපිට කොටසක් ඉතුරු නාද කියලා. කවුරු හරි පුතෙක් ඉක්මනට කියන්න මට. ගිය සතියේ නිබන්ධනයේ මොන හරි කොටසක් අපිට ඉතුරු නාද? උත්තර ලිහිණි නැද්ද මතක? සවනි මම මතක නැද්ද ගිය සතියේ මොනවද ඉතුරුනේ කියලා? ඉතුරු මට අවසාන නවත්තපු තැන කියන්න පුතේ පොඩ්ඩක්. නෑ මං අහන්නේ ලිහිණි අපි අන්තිමට නැවැත්තුවේ කොහෙද? future perfect tense මොකක්ද මට මතක නෑ. grammar පොතේ හරි පොඩ්ඩක් බලන්නකෝ. present perfect tense කියන්නේ කවුරුහරි පුතේ පොඩ්ඩක් බලලා කියන්න මට. perfect එක වෙන්න විදියක් නැහැ. උත්තර මතක නැද්ද කී සතියේ කොතන නැවතුනේ කියලා? තරුෂි උදාරි පොඩ්ඩක් බලලා කියන්න අරුණෝදි. ග්‍රැමර් පොත පොඩ්ඩක් බලන්න, නිබන්ධනේ පොඩ්ඩක් බලන්න, ඉක්මනට බලන්න. past perfect හරි. අන්න එතන දැන් මම ආවේ. හොඳයි. past perfect වල මම හිතන්නේ මේ අරුණෝදි මම passive voice කතා කරලා ඉවරද? අතීත පරිපූර්ණ ක්‍රියාවල passive එක ඉවරයි. එහෙමද? නැත්තම් තව තියෙනවද? ඔයගොල්ලන්ට කරපු පාඩම් මතක නෑනේ ළමයි. ඒ කියන්නේ පාඩම් කරන්නේ නෑ විභාගේ ළඟට එන්න තියෙද්දි. කලා කියලා මැසේජ් එනවා. past අනිත් අය උත්තර දෙන්න. past perfect tense passive voice ක්‍රම හතරටම හැදුවද? කොහොනි පුතාලා ඉක්මනට දෙන්න මැසේජස්. කරාලු. ලිහිණි කරලා කියනවනේ. අරුණෝදි උත්තරා කියනවා කරලා කියලා. ලිහිණි පොඩ්ඩක් චෙක් කරන්න. සහන් මතක නැහැ. දුමිදු කෝ අපේ බොයිස්ලා ටික. දිලු මතක නැද්ද මොනවද කරේ කියලා? කරා. හරි. හොඳයි. හරි. අපි එහෙනම් යමු ලිහිණි පොඩ්ඩක් බලන්න. අපුතා මට ඔයා වැහෙනවා මදි. නෝ හොඳට සවුන්ඩ් සාලා කතා කරන්නකෝ අද ටීචර් ඇහෙනවා මදිනේ. මගේ ෆෝල්ට් එකක්ද? කරලා. හරි. හොඳයි. තාම දරුවෝ ජොයින් වෙනවා. නමුත් අපි පාඩම් මාලා කරගෙන යමු. ටීචර් 9ට ඉවර කරනවා. ගන්න බැරි අය ටීචර් වීඩියෝස් එවනවා. මට පොඩ්ඩක් සම්බන්ධ නැති අය පොඩ්ඩක් මතක් කරනතර මට පොඩ්ඩක් වීඩියෝ එක දාන්න පුළුවන්. හොඳයි. past perfect tense ඒව නැත්නම් අතීත පරිපූර්ණ ක්‍රියාදරුවනේ අපි මේ වෙනකොට කතා කරලා අවසానයි. දැන් ඕගොල්ලන්ට ඔන්න දැන් ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මොකද මේ කාර්යභාරය අද ටීචර් අවසන් කරනවා. අද මගේ ටාගට් එක තමයි සීලුම passive voice කතා කරලා අවසන් කරා. මේ වෙනකන් තිබ්බ සීලුම passive voice අවසන් කරා. හරිද? ඉතින් ඔන්න අද මම ඒකේ කාර්යය ඔන්න අවසන් කොටසේ ඉන්නේ. passive අදින් ඉවරයි. අපිට ඊළඟ සති තුනේ තියෙන්නේ present perfect continuous
past perfect continuous, future perfect continuous. මට මේ tenses තුන ඔලෙලෝදී අපිට යම් තාක් දුරට තමයි ඔයගොල්ලෝ ගන්නන තියෙන්නේ. ඒකේ passive voice නෑ. කර්මකාරකයක් නෑ. ඒක පැහැදිලි පුතාලට කියන්න ඕනේ. ඒකේ passive voice එහෙම නැත්නම් කර්මකාරකයක් සම්බන්ධ කරලා නෑ. තියෙන්නේ ඒකේ active voice එහෙම නැත්නම් කර්තෘකාරක දෙක විනාඩි 15ක කාලයක් තමයි යන්නේ. එතකොට අපේ tenses සියල්ලම අවසානයේ අපි දැන් මේන tenses වල අවසාන භාගයේ ඉන්නේ. ඔන්න මම ඔයගොල්ලන්ට tenses අවසානයි කියන්නේ tenses වලින් පමණක් ටෙස්ට් එකක් දෙනවා. ලෑස්ති කරලා තියාගන්න බොහෝ දුරට ලබන සතිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ active voice වාක්‍ය passive voice කරන්න. tenses වලින් විතරක් ටීචර් ටෙස්ට් එකක් සූදානම් කරනවා. හරි නේද? සියලු දෙනා ලෑස්තිද? මොකද අද අපි ඉන්නේ අවසානම tense එකේ. එහෙම නැත්නම් past perfect. ඉතින් මගේ වැඩ කොටස දරුවනේ මම වේගෙන් කරගෙන යනවා. ඕගොල්ලන්ගේ ඩියුටි තමයි මේ ටික කටපාඩම් කරලා තියාගන්න. ඒත් එක ඔන්න අපි පේපර් ක්ලාස් එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඕගොල්ලෝ ක්ලාස් එක දැනුවත් කරන්න ඕන. පේපර් දැන් මම පේපර්ස් මෙතන කරනවා තමයි. නමුත් අමතරව දරුවනේ ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකක් ටීච් යනවා. O level විශේෂයෙන් තව අපි සාවලම් දරුවෝ සම්බන්ධ වෙනවා. ඉතින් මේ පේපර් ක්ලාස් එක ඔන්ලයින් තමයි යන්නේ. හරි ඔන්ලයින් පේපර් ක්ලාස් එක. ඉතින් ඔයගොල්ලන්ට පේපර්ස් ටික සියල්ලම ටීචර් මේ වගේම නිබන්ධනේ වගේම ඇවිල්ලා අරගෙන යන්න තියෙන්නේ. එතකොට පේපර්ස් ටික අරන් ගියා. අපි ටයිමින් දීලා සාමාන්‍යයෙන් අපි මෙහි ක්ලාස් එකේ පේපර්ස් කරන මට්ටමේ නෙමෙයි එතන කරන්නේ. අපි සෑහෙන පේපර්ස් ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. මොඩල් පේපර්ස් මෙතන ටීචර් කරන්නේ නැත්නම් කරනවා. නමුත් සමහර කොටස් මෙතන කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා ග්‍රැමර් කරන්න ඕන. ලොකු කර්තව්‍යයක් එක්ක එතකොට ඔයගොල්ලෝ එසේස් මේ ඔක්කොම පොයම්ස් මේවා කරන ගමන් පේපර්ස් වලට අපිට ලොකු කාලයක් දෙන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් පේපර්ස් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම දරුවෝනේ පේපර් ක්ලාස් එකෙන් තමයි දරුවෝ ගොඩ යන්නේ. S එකේ හිටපු කෙනා අනිවාර්යෙන් C එකට යනවා. C එකට හිටපු කෙනා B එකට යනවා. ওই විදිහට පාස් මාක් එක ඉදිරියට යන්නේ පේපර් ක්ලාස් එකේ. කොයිතරම් තීරි එක එහෙම නැත්නම් කොයිතරම් ඉන්පුට් එක දුන්නත් වැඩක් නැහැ. අවුට්පුට් එක හරියට දෙන්න බැරි නම්. අපි අවුට්පුට් එක දෙන මාධ්‍ය තමයි දරුවෝනේ මේ අපේ පේපර් ක්ලාස් එක. ඉතින් අද මෙතන සම්බන්ධලා තියෙන දරුවෝ කීප දෙනෙක් මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඊයේ ටීචර් රාත්‍රී කාලේ තමයි මැසේජ් එක දැම්මේ. මට චුට්ටක් ඔලුව උස්සගත්තු ගමන් මම මැසේජ් එක දැම්මා. ඔයගොල්ලන්ට හිට උදේ ක්ලාස් කරනවා කියලා. ඉතින් ඒකනේ සමහර අය මැසේජස් දකින්න නැති WhatsApp සමහර අය ඔෆ්ලයින් වල ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ දකින්න නැතුව ඇති. නමුත් එයාට මම වීඩියෝස් ඉදනට හොයලා අරිනවා. ඒක ඒගොල්ලන්ට ගැටලුවක් කරගන්න දෙන්නේ නැහැ. මට ටයිමින් නෑ පුතේ දවල් වරුවේ ගන්න. එහෙම උගලට අද දවස කෙරෙන්නේ නැහැ. දවල් වරුවේ අර තියෙන පන්ති තියෙනවා. ඒ කට්ටියට ක්ලාසස් අහිමි වෙන නිසා පොඩි ළමයි අහිමි කරලා ඔයගොල්ලන්ට ක්ලාස් කරන්නත් බෑනේ. මොකද මගේ අතේ ෆෝල්ට් එක ටීචර් අසනීප උනේ. මගේ ෆෝල්ට් එක නිසා ඉතල තියෙන ප්‍රශ්නේ සම්බන්ධලා ඉන්න පුළුවන් දරුවෝ උපරිම වෙලා සම්බන්ධලා ඉන්න. ඊට පස්සේ මම වීඩියෝස් ලබා දෙනවා. නමුත් ඉතින් ක්ලාස් එකේ ඉන්න ඒතරවල ප්‍රශ්න අහන්න පුළුවන් දැනගන්න පුළුවන්. පේපර් ක්ලාස් එකේ විස්තර සියල්ලම මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් පේපර් ක්ලාස් එක මේ වගේම සතියට තව දවස් 4ක් තියෙනවා. මම හිතන්නේ දෙමව්පියන්ට ලොකු අවස්ථාවක් ගොඩක් දෙමව්පියෝ මේ කතා කරලත් ඇහුවා. සතියට කියන්නේ මාසෙට දවස් 4ක් මේ වගේ පේපර් ක්ලාස් එකක් යනවා. හරි? මාසෙට දවස් 4ක් තියෙනවා. එතකොට පේපර් ක්ලාස් එක ඉතා සුළු මුදලකට තමයි පේපර් ක්ලාස් එකේ අපි වැඩ කරගෙන යන්නේ. නිබන්ධන සියලුම දේවල් දීලත්. ඒ කියන්නේ නිබන්ධන කියන්නේ පේපර් සියල්ලම දීලත් ඉතා සුළු මුදලකට තමයි අපි මේක කරගෙන යන්නේ. මාසෙටම සුළු මුදලක් තමයි කරන්නේ එකවර. සමහර අය ඩේලි මේ කියන්නේ වීක්ලි පේ කරනවා, සතියට පේ කරනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මාසෙටම පේ කරන එක තමයි ලේසි. ඉතින් ඒක නිසා මම ඒ විස්තර සියල්ලම ඕගොල්ලන්ට WhatsApp message එක තුලින් දාන්න. පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන සියලුම දරුවෝ මට ඕගොල්ලන්ගේ නම විස්තර ටික ඉක්මනට දෙන්න. මොකද ගෲප්ස් කඩන්න ඕන. ගෲප්ස් කඩලා තමයි අපි කරගෙන නම ගොඩාක් දාගෙන කරන්නේ. පේපර් ක්ලාස් උඩරිම අපි ක්ලාස් එකට ගන්නේ 15ක් 20ක් තමයි උඩරිම. ඔව් සහන් නදින කීයද ගන්න කියලා හිතනවා. අපි රුපියල් 600 පුතේ පේපර් ක්ලාස් එකට කරන්නේ මාසෙට. ඕගොල්ලෝ හිතන මාසෙම සතිය දවස් 4කට හතරට බෙදලා බලන්න ටීචර් වැඩ ලැබෙන්නේ කීයද කියලා. මට කොළවල මුදල් විතරයි, කිසිම ලාභයක් මට නැහැ. මගේ ශ්‍රම මහන්සියවත් නැහැ. ඩේටා වලට කැපැසිටිවත් ඒ මුකුත් මට නැහැ. පේපර්ස් වල මුදල් විතරයි කරලා තියෙන්නේ මෙතන. ඕ ලෙවල් දරුවන්ට හැබැයි මගේ අනිකුත් දරුවන්ට නම් චාර්ජස් ටිකක් වැඩි. ඕ ලෙවල් වලට සම්බන්ධ දරුවන්ට විතර රුපියල් 600 කරලා තියෙන්නේ. පේපර් ක්ලාස් එකට සහභාගී වෙන දරුවෝ සියලු දෙනා රුපියල් 600යි මාසෙටම දවස් 4ටම. හරි දවස් 4ටම. පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන සියලු දෙනාම නම විස්තර සියල්ලම මට WhatsApp දැන් දාන්න ක්ලාස් එකේ වුණ ගමන්. ඒතර මම ඩේට් සියල්ලම ටයිමින් ඔයගලට දෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. පේපර් ක්ලාස් එකේ සියල්ලම මම විස්තර ඊපස්සේ ඔයගලට දානවා. ඉතින් අපි මම හිතනවා එක බැච් එකකට මට මුලින්ම මම 10ක් විතර තමයි දාගන්න හදන්නේ. මොකද මේ 10 අඩුපාඩු හදාගෙන තමයි ඉස්සරහට යන්න ඕන. සාමාන්‍යයෙන් මේ පේපර්ස් කරන මට්ටමේ නෙවෙයි මම විතර පේපර්ස් කරලා වෙනම රටාවකට කරන්නේ. ඔයගොල්ලෝ නොවිස්ද ගත්ත ප්‍රශ්න ගොඩක් එදාට විසඳ ගන්නවා. තර්ක කරගෙන කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් එතන සිද්ධ වෙනවා. පැය දෙකක් කරනවා. පැය දෙකක් පේපර් ක්ලාස් එකක් යනවා. මේ වගේම පැය දෙකක් පේපර් ක්ලාස් එක යනවා. හරි? පේපර් ක්ලාස් එක පැය දෙකක් යනවා. ඉතින් සියලුම දරුවෝ සම්බන්ධ වෙන්න කැමති දරුවෝ මේක අනිවාර්ය නෑ.
ඔය සාර සමහරවල් දෙමාපියන් ඉලින්මත් තමයි දරුවනේ මේවා අපි කරන්නේ. අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර දරුවෝ තාම ජොයින් වෙනවා. මම ඒගොල්ලන්ට නැවත මතක් කරන්නම් ක්ලාස් එක අවසානයේ. මොකද අපිට ලෙසන්ස් වලට යන්න ඕන නිසා. හරි. දැන් අපේ අර ලොකු හිස රදයක් කියලා තිබ්බ ටෙන්සස් ටික ඔන්න දැන් අපි ඔළුවෙන් ගලවලා පැත්තට තියන තමයි හදන්නේ. ඒ කියන්නේ ටෙන්සස් වල බර අපේ සැහැල්ලුයි. මගේ ටෙන්සස් වල බර නම් සැහැල්ලුයි. මොකද මම කරලා අවසාන කරලා තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට තව බරක් පැටවෙලා. මොකද ටෙන්සස් ටික පාඩම් කරලා තියාගන්න එක තමයි ඔයගොල්ලන්ගේ තියෙන බර. හරි. ඉතින් ඔන්න දැන් අද මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. සියලුම දරුවෝ මම දැන් අද අවසාන ටෙන්ස් එකේ ඉන්නේ ඇක්ටිව් පැසිව් කියන පැසිව් වල අවසාන ටෙන්ස් එක. හරිද දිශාන්? good morning දිශාන්. කමිදු good morning. අපි පැසිව් වොයිස් වල අවසාන ටෙන්ස් එකේ ඉන්නේ. ඉතින් සියලුම දරුවෝ හොඳට අහගන්න. පැසිව් වොයිස් වල අවසාන ටෙන්ස් එකේ ඉන්නේ සියලුම දරුවෝ පාඩම් කරලා තියාගන්න මම ටෙස්ට් එකක් දෙනවා. පැසිව් වොයිස් සියල්ලම. අදින් පැසිව් වොයිස් ඉවරයි. තව තුනක් තියෙනවා. ඒ තුන ඇක්ටිව් වොයිස් තුනක්. ඒක විනාඩි 15ක වැඩක් තියෙනවා. මට චූටි වැඩක් එකේ කරන්න තියෙන්නේ. මොකද ඒක ලොකුවට කරන්න අපි A level මට්ටමේ O level මට්ටමේ දැනගත යුතු මට්ටමක් තියෙනවා. ඒ ටික අපි කරනවා විනාඩි 15 අපිට යන්න විනාඩි 15ක 20ක්. ඉතින් ඒක බල අපිට සතිය කරන්න බලාපොරොත්තු වෙනවා. පුතාලා හොතර මතක තියාගන්න අදම ටෙන්සස් ටික සියල්ලම පාඩම් කරලා ටෙන්සස් පාඩම් කරලා ගැටලු මතුවෙනවා. ඒ ගැටලු ටිකත් අපිට ඉස්ස ගන්න පුළුවන්. පියවරෙන් පියවර යම් පුතේ ඔක්කොම සිලබස් එක ලෝඩ් කරලා ඔයගලට අනවශ්‍ය බරක් පටවන්න මම කැමති නැහැ. ඒක නිසා පියවරෙන් පියවර යන්න. අපි කතා කරමින් හිටිය දිල්ෂාන් කවිදු පේපර් ක්ලාස් එක පිළිබඳව අපි ඒ ගැන විස්තර නැවතත් හවස් වරුවේදී කතා කරනවා. ඒ කියන්නේ හවසරු කියන්නේ ක්ලාස් එක අවසානයේදී කතා කරනවා. හොඳයි. අපි පාස් පර්ෆෙක්ට් ගී සතිය නැවැත්තුවා. ඒ කියන්නේ අතීත පරිපූර්ණක ක්‍රියා. අද පොඩ්ඩක් ඔයගලට මගේ සවුන්ඩ් එක වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ තරම් හිතන්න එපා ටිච් තාම ඔයගලට පේම ඇති ටිච් තාම තසනිප තත්ත්වෙන් ඉන්නේ කියලා. ක්ලාස් එක මගහරින්න බැරි කමට තමයි උදේ වරුවම ගත්තේ. සමහර දරුවෝ මැසේජස් දකින්න නැත්තේ පරක්කු වෙලා. මට ඔළුව උස්සව ගත්තා නම් කොට මැසේජ් එක එව්වේ. හරි. අද තාර්ෂිකාල එහෙම නෑ නේද? මම හිතන්නේ ගොඩක් අය දකින්න නැතුව ඇති. නමුත් ඒගොල්ලන්ට අසාධාරණයක් කියලා දෙන්නේ නැහැ ටීචර්. වීඩියෝස් හරියනවා. හොඳයි. දැන් මේ past perfect tense එහෙම නැත්නම් අතීත පරිපූරක ක්‍රියාවල ගැටලු තියෙනවද මම අලුත් tense එකට යන්න. ගිය සතියේ කරපු පාඩමේ ගැටලු. දැන් අලුතෙන් සම්බන්ධ වුණු දරුවන්ට ප්‍රශ්න ඇති. දැන් අපේ කුසින්ත අපිත් එක්ක කාලෙකින් සම්බන්ධ වුණා. කුසින්තට නම් ප්‍රශ්න ඇති. නමුත් කුසින්ත විසඳගෙන යන්න බලමු. පොඩ්ඩක් යාළුවන්ගෙන් හරි උදව් ගන්න. හොඳයි. අද අපි එනම් පුතේ අපේ future perfect. එහෙම නැත්නම් අනාගත පරිපූර්ණක වලට යන්න තමයි මේ හදන්නේ. future perfect tense. හරි. ඔක්කොමල වැඩ නවත්තලා මේ පැත්ත බලාගන්න. ලියන එක ලියන්න දෙන්නම් ටීචර් වෙලාව. මයි පුතාලා ඔක්කොම වැඩ නවත්තලා මේ පැත්ත බලන්න. හරි. What's the meaning future perfect tense? දැන් අපි future කියනකොටම අපිට idea එක ඇවිල්ලා. future කියලා කියන්නේ අනාගත. ඊළඟට දැන් perfect tense කියන එක ටීචර් දැන් ඔයගොල්ලන්ට කතා කරා සෑහෙන වතාවක්. ඒක නිසා මේ perfect tense ගැනත් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. perfect tense කියලා කියන්නේ පරිපූර්ණක ක්‍රියා. අනාගත පරිපූර්ණක ක්‍රියා. පරිපූර්ණයි කියලා කියන්නේ පුතේ ක්‍රියාව අනිවාර්යයෙන්ම සම්පූර්ණයි. ක්‍රියාව කරලා හමාරයි. අපි මේ අවසාන ටෙන්සස් තුන ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කරපු මේ අවසාන ටෙන්සස් තුනේ අවසානෙ කියලා තමයි මේ. මෙයාගෙන් පස්සේ පැසිව් වොයිස් කරන්න අපිට කවුරුත් නැහැ. ඉතින් මෙයා හොඳට අහගන්න. මෙයා නෙවෙයි මේ වෙනකම් කරපු ටෙන්සස් සියල්ලම හොඳට බලා ගන්න. මම මේ කට්ටිය විතරක් එකතු කරලා වෙනම ටෙස්ට් එකක් දෙනවා. ඒ කියන්නේ පැසිව් වොයිස් වල පිළිබඳව පැසිව් වොයිස් වල ප්‍රශ්න තියෙන අය කවුද කියලා හොයාගන්න ටීචර් වෙනම ටෙස්ට් එකක් දෙනවා. හරි. future perfect tense අනාගත පරිපූර්ණක ක්‍රියා. දැන් මේ අනාගත පරිපූර්ණක ක්‍රියා ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අනාගත පරිපූර්ණක ක්‍රියා. මේ යම්කිසි කාල සීමාවක් තුල අනාගතයේ අපි හමාර කරලා තියන්න පුළුවන් ක්‍රියාවල්. මේවා 2022 වන විට මම O level විභාගයේ සමත් වෙලා ඉඳීවි. 2022 වන විට දැන් මම නිශ්චිත කාල පරාසයක් දුන්නා. හැබැයි මේ කාලේ නෙමෙයි අනාගතේ ඉස්සරහට තියෙන කාලේ 2022 වෙන විට මම O level විභාගයේ සමත් වෙලා ඉඳීවි. මම O level විභාගයේ සමත් වෙලා ඉඳීවි. තාම සමත් වෙලා නැහැ. හැබැයි ඔයා ඒ කාල සීමාව තුල මේ ඇක්ෂන් එක මේ ක්‍රියාව කරලා තියේවි. සම්පූර්ණ කරලා තියේවි.
අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ අවුරුද්දේ නැති වුණොත් ඔයගොල්ලෝ අපේ අවුරුද්දේ අනිවාර්යෙන් එක්සෑම් එක ලියනවානේ. පෙබරවාරි වෙනකොට ඕලෙවල් විභාගය පෙබරවාරි ඉතින් මාර්තු වෙනකොට ඉස්සරහට මාර්තු නම් එන්නේ නැහැ. කල්පනා කරමු අපේ සම්ෂන් එකක් දෙමු ජුනි වල කියලා. අනිවාර්යෙන් 2022 ජුනි වෙනකොට ඕලෙවල් විභාගය සමත් වෙලා ඉඳීවි. අපි නිශ්චිත කාල සීමාවක් කාල රාමුවක් දුන්නා. මේ කාල රාමුව තුල මේ ක්‍රියාව සිදු කරලා තියේවි කියන අර්ථකථනයක් එක්ක තමයි පුතේ අද අපි මේ පාඩම ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් මම මෙහෙම කිව්වොත් මම ගෙදර වැඩ කරලා තියේවි. සරලම වාක්‍යයකට ටීචර් ගියා. මම ගෙදර වැඩ කරලා තියේවි. මගේ ගෙදර වැඩ කියද්දි අපි ගමු මෙතන පාසල් වැඩ කටයුතු. ඔයගොල්ලෝ සාමාන්‍ය ගෙදර වැඩ කරන ළමයි නෙවෙයි. ඒවා කරන්නේ අම්මලා තාත්තලානේ. ඔව් මගේ පාසල් වැඩ කටයුතු ටික මම කරලා තියේවි. එහෙම නැත්නම් මම සම්පූර්ණ කරලා තියේවි. පැහැදිලිද පුතාලට? හරි. එහෙනම් හැමතිස්සම මේ ෆියුචර් පර්ෆෙක්ට් එකේදී කතා කරන්නේ අනාගත කාල සීමාවක් තුල අනාගත කාල පරාසයක් තුල කරලා හමාර කරන්න තියෙන ක්‍රියා. කරලා හමාර කරලා තියෙන්නේ. ඒ ක්‍රියාව සම්පූර්ණ කරලා තියෙවි. ඒ කාල සීමාව තුල ක්‍රියාව සම්පූර්ණ කරලා තියෙවි. හරි. දැන් මට මේකට ස්ට්‍රක්චර් එකක් හදාගන්න එපා. ඉතින් අපි මේ ස්ට්‍රක්චර් එක හදාගමු. subject verb object. මෙන්න අපේ ස්ට්‍රක්චර් එක. subject verb object. දැන් verb කියලා කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ඕනම tenses වල verbs වල යම් යම් variations වෙනස්කම් සිද්ධ වෙනවා. දැන් මේ perfect tense එකේ නම් ලොකු වෙනස්කමක් සිද්ධ වුණා. ක්‍රියාපදේ past participle වුණා. සාමාන්‍යයෙන් අපි ක්‍රියාපදේ past participle කරන්නේ දරුවනේ මේ ක්‍රියාපදය අපිට passive voice කරන අවශ්‍යතාවයක් ඇති උනේ. හැබැයි දැන් මේකෙදි එහෙම නෙමෙයි. passive voice වලදී නෙමෙයි මේ perfect tenses තුනේදීම. ඒ කියන්නේ present perfect, past perfect, future perfect. මේ tenses තුනේදීම පුතාලා මතක තියාගන්න ක්‍රියාපදය past participle කරනවා. ක්‍රියාපදේ past participle කරනවා. ඊළඟ කතන්දරේ ඒ මොකද්ද? දැන් කරලා තියේවි. තියෙනවට අපි අනිවාර්යයෙන් මෙතන කතා කරනවා have කියන කෙනා භාවිතා කරනවා. හැබැයි තියෙනවා කියලා නෙවෙයි මම මෙතන කියලා තියෙන්නේ තියේවි. එහෙනම් අනාගතේ යම් කොටසකුත් අපිට ගන්න වෙනවා. එහෙනම් මම මෙතනට ගන්නවා will have. subject will have verb with past participle object. දැන් මේ පාඩම කරන් යද්දී අපිට අවුරුදු ගන්න අතර දරුවා අහ ප්‍රශ්නයක් තමයි මිස් මෙතනට will has යොදන්න බැයිද? මේක singular noun එකක් නම් මෙතනට has යොදන්න බැයිද කියලා බෑ. කොහෙත්ම බෑ. ක්‍රියාපදය past participle විය යුතුයි. subject එක ඒ කියන්නේ කතෘ. පුතාලා මතක තියාගන්න අනිවාර්යෙන් කතෘ will have පමණමයි. එයා will have වලින් පිටතට යන්නේ නැහැ. අපිට subject එක අනුව මේක have has දාන ભેද කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි කෙලින්ම subject එක කවුරු වුණත් අපිට singular වුණත් plural වුණත් අපි will have තමයි කතන්දරේ මෙතන කතා කරන්නේ. දැන් බලන්න subject will have verb with past participle object. මේක තමයි අපි සරල කොට නගාගත්තු සූත්‍රය. ඉතින් මම ඔයගොල්ලන්ට නිබන්ධනයේ තුල මේ සූත්‍රය අන්තර්ගත කරලා තියෙනවා. නමුත් අපි දැන් මෙතන තව දුරටත් මේක විස්තර කරගෙන යනවා. නිින්දේ ඉන්න කට්ටිය ඔක්කොම නැගිටලා අහගන්න. මේකේ අභ්‍යාස ගොඩක් අද මම දාලා තියෙනවා. මොකද මම අද මේ නිබන්ධනය ඉවර කරනවා. අද මම පොඩ්ඩක් කාලේ අරන් නිබන්ධනය ඉවර කරනවා. මම ගෙදර වැඩ කරලා තියේවි. මම ගෙදර වැඩ කරලා තියේවි. දැන් බලන්න මම I will have වැඩ කරලා done. I will have done homework. my homework දෙන්න පුළුවන්. එහෙම නැත්නම් homework. බලන්න subject එක හරි. subject එක තමයි I. මම තමයි ක්‍රියාව කරන්නේ. මම තමයි doer. ඊළඟට will have කරලා තියේවි. තියේවි කියන අර්ථය. දැන් මෙතන කරලා කතන්දරේ පැත්තට දාමු තියේවි. තිවේ කියන අර්ථය තමයි will have කියන කෙනාගෙන් දුන්නේ. ඊළඟට ක්‍රියාපදයේ past participle කියන එක ඔයගොල්ලෝ දන්නවා perfect tenses තුනේදීම මොනවද ක්‍රියාපදයේ active voice. දැන් සාමාන්‍ය පුතාලා ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය කියන්නේ common method එක තමයි ක්‍රියාපදයේ past participle වන්නේ object තියෙන. ඒ කතන්දරේ කියන්නේ passive voice කියලා සරලව ගමු. passive voice වලදී පමණයි කියන එක නෑ. active voice වල මෙන්න මේ tenses තුනේදී ක්‍රියාපදයේ past participle වෙනවා. අපි දැන් මේ තුන් දෙනාගේ අවසාන අදියරේ ඉන්නේ present perfect,
past perfect, future perfect. මේ තුන් දෙනාගේ ක්‍රියාපදේ past participle වෙනවා passive voice වගේ. හැබැයි මේ passive voice නෙමෙයි. ඇයි ඒක past participle උනේ? ක්‍රියාව සම්පූර්ණ කරලා තියෙන නිසා. දැන් බලන්න done කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා past participle කියන්නේ මොනවද? කාලා, බීලා, නටලා, සින්දු කියලා ලාලා ප්‍රත්‍යයෙන් අවසන් වෙන ඒවා තමයි පුතේ අපි past participle of the verb කියලා කියන්නේ. I will have done homework. කො බලන්න මේ උදාහරණය පැහැදිලි වෙච්ච දරුවෝ. ප්‍රශ්න තියෙන දරුවෝ. ඉක්මනට කතා කරලා. මුලින්ම පැහැදිලි වෙච්ච දරුවෝ මට කියන්න බලන්න. පුංචි සිම්බල් එකක් එවන්න. thumbs up දෙන්න බලන්න ඔක්කොමලා. මේ එක්සැම්පල් එක පැහැදිලි දරුවෝ. සහන් අදිරට විතරද? තරුෂි. අනිත් ඇයි ගැටලු තියෙනවා එහෙමද? බොරුවට කිය එහෙමද? හරි. ගැටලු නැහැ. හොඳයි. මං හිතනවා ගැටලු නැති වෙයි කියලා. ඔයගොල්ලෝ බොරුවට මට ගැටලු නැහැ කියලා කියන්න එපා. මම නැවත කියලා දෙන්න අහන්නේ. ටීචර් බලින්න අහන්නේ නැහැ නේද? නැවත කියලා දෙන්න අහන්නේ. හරි. එහෙනම් මම පුතාලා ඉක්මනට ගන්න ඔයගොල්ලන්ට මං අද ලබා දීලා තියෙන නිබන්ධනය අතට අරගන්න. හරි. දැන් මේ නිබන්ධනේ මේ කතන්දරේම තමයි නැවත ටීචර් ඉංග්‍රීසියෙන් නෝට් එක දීලා තියෙන්නේ. මොකද සිංහලෙන් නෝට් එක ලීලි ඉන්න කාලයක් නේ. අනිත් එක නෝට් එක ඉන්නේ නෑනේ. ඔයගොල්ලන්ට සිංහල භාෂාවේ එහෙම යම් කිසි දෙයක් අර්ථ දක්වන්න කියලාට මේකෙම ඩිෆිනිෂන් එකක් දෙන්න කියලා ඉංග්‍රීසි වල එන්නේ නෑ. කෙලින්ම අභ්‍යාස තමයි එන්නේ. හරි. දැන් බලමු පොඩ්ඩක් එක future perfect tense. The future perfect tense indicates that an action will have been completed at some point in the future. අර මං ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ තමයි. මොකද මං ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ the future perfect tense indicates. දක්වන indicate කරනවා කියන්නේ දක්වනවා. මේ අනාගත පරිපූර්ණකයෙන් දක්වන්නේ මොකද්ද? that an action will have been completed. යම් කිසි ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙයි at the same some point in the future. අනාගතයේ යම් කිසි කාල සීමාවක් තුල කාල පරාසයක් තුල. This tense is formed with will plus have. මම පැහැදිලිව දීලා තියෙනවා මේ tense එක will සමග have පමණමයි භාවිතා කරන්න කියලා. දිනුම් ගන්න නිබන්ධනේ අපි දැන් සාකච්ඡා කරලා පළවෙනි ප්‍රශ්නේ කරන විදිය දිනුම් ලයින් එකේ හිටියේ නෑ. අන්න නිබන්ධනේ first page එක. මතක තියාගන්න will එක අපි have පමණමයි භාවිතා කරන්නේ. will plus have plus the past participle of the verb. මෙන්න පුතාලට දැන් ටීචර් කියලා දුන්නේ structure එක. බලන්න. දැන් structure එක තමයි අපි අවිලා තියෙන්නේ. Subject will have past participle of the verb. Subject will have past participle of the verb. මේක කටපාඩම් කරගත්තත් ඔයගොල්ලන්ට පාඩු නැහැ. හරි? ඔන්න අපි උදාහරණ කිහිපයකට යනවා. දැන් ටීචර් examples අපේ ග්‍රැමර් පොතේ ලියලා කරවනවා. මම මුලින්ම නිබන්ධනේ පොඩ්ඩක් අද කම්ප්ලීට් කරලා ඉන්න. නිබන්ධනේ මට යම් කිසි කොටස් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. We will have finished this test by next week. අපි මේ ටෙස්ට් එක ඒ කියන්නේ මේ පරීක්ෂණය අපි අවසන් කරලා තියෙවි ලබන සතිය වන විට. We will have finished. අපි අවසන් කරලා තියෙවි. අපි අවසන් කරලා තියෙවි මේ පරීක්ෂණය by next week. ඊළඟ සතිය වන විට. Some islands will have drawn by the year 2020. 20 වෙන විට හැබැයි 20 එහෙම දෙයක් නම් උන්නේ නැහැ. කොරෝනාව තමයි වහගත්තේ. මේක කියනවා සමහර දූපත් යට වෙලා යයි කියලා 20 වෙනට අපිට අපි ඒ දූපත් නම් ටික අපේ රටේ නෙවෙයි ලෝකෙම යට උනේ කොරෝනාවේ. These walls will have been painted by the end of this month. මේ බිත්ති ඔක්කොම පේන්ට් කරලා තියෙවි ලබන මාස අගවන විට. By the end of this month. ලබන මාස මේ මාස අගවන විට. අනාගතයේදී සම්පූර්ණ කරලා තියෙවි කියලා තමයි මේකෙන් කියන්නේ. හැබැයි තුන්වෙනි එක මතක තියාගන්න එක passive voice. කර්මකාරක තාම මං කියා දීලා නැහැ. ඕගොල්ලෝ ගැන හිතන්න එපා. ඊළඟට දරුවනේ මේකේ negative questions කියලා මේ ප්‍රශ්න රටාව 4 හදන විදිය කියලා දෙන්න තියෙනවා. අපි මොකද කරන්නේ? කෙලින්ම යම් ක්‍රම 4ට හදන්න නේද? ක්‍රම 4 බලමු. right. මම ක්‍රම 4 හදලා ඉන්නම්. ඒතර ඔයගොල්ලන්ට අභ්‍යාස කරගන්න වඩා පහසු වේවි. මම මේ උදාහරණෙම ගන්නම්. ටීචර් මේ එක්සැම්පල් එකම ගන්නම් ක්‍රම 4ට. හරි. ඔන්න නැවත බලන්න. මම නැවතත් පොඩ්ඩක් කියලා දෙනවා.
ගෙදර වැඩ කරලා තියේවි. මම එතට ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරන්න ගියේ නැහැ. අපිට ඕන තරම් ඔබ්ජෙක්ට්ස් දාන්න පුළුවන්. මම ගෙදර වැඩ කරලා තියේවි. මම I කරලා තියේවි. will have done. I will have done homework. මේක කොහොමද හැදෙන්නේ කියලා මම ඔයගලට කලින් පැහැදිලි කරා. I will have done homework. පුතාලට බෝඩ් එක පැහැදිලි නැත්නම් කියන්න. ඊළඟට ප්‍රශ්නේ හදාදී මොකද දරුවනේ කරන්නේ? අපි පළවෙනි පදේ සහ දෙවෙනි පදය මාරු කරන හැමදාම කරන එකම මෙතඩ් එක තමයි, එකම ක්‍රමය තමයි තියෙන්නේ. ඒක නිසා හොඳට බලා ගන්න. First and second one, we have to change the first and second word. අපි පළවෙනි පදේ සහ දෙවෙනි පදේ මාරු කිරීම කරනවා. Changing some words. ඔන්න එනම් ඉස්සරහට ආවා will කතන්දරේ I කියන කෙනා ඔන්න දෙවනුවට ආවා. හරි. ඊළඟට මේ කොටස අපි සුපුරුදු පරිදි ලියනවා. Will I have done homework? ප්‍රශ්නාර්ථ ලකුණු එහෙම නැත්නම් question mark එක. Will I have done homework? ඊළඟට මේකේ නෙගටිව් ස්වරූපයේදී කියනවා මම ගෙදර වැඩ කරලා නොතියේවි. මම ගෙදර වැඩ කරලා නොතියේවි. කරගන්න මෙයාට බැරි වෙලා තියෙන පුළුවන්. හරි. එතකොට අපි කොහොමද භාවිතා කරන්නේ? මම නෙගටිව් කරද්දිත් ගන්න පුතේ මෙන්න මේ ඇෆර්මැටිව් ස්වරූපය. ඇත්‍යනාර්ථයම තමයි. දැන් කොහොමද දෙන්නේ? I won't. will not වෙනුවට අපි දානවා won't. I won't have done. I won't have done homework. I won't have done homework. මම මෙතන මොකද කරේ? will not කියන කෙනා කෙටි කළා තමයි මේ won't කියන වචනේ හදාගත්තේ. එතකොට පුතාලට ලේසි. ඔයගොල්ලොත් won't කියලාම යොදා ගන්න. I won't have done homework. මම ගෙදර වැඩ කරලා නොතියේවි. ඊළඟට මේකේ ප්‍රශ්නේ අපි නැවත අහනවා. මොකද කරන්නේ? පළවෙනි පදේ සහ දෙවෙනි පදේ අපිට මාරු කරන්නට සිද්ධ වෙනවා. අර කලින් කතන්දරේමනේ. එහෙනම් මොකද ප්‍රශ්නයක් අහද්දි මුල් එක්කේ නැහැ දෙවෙනි එක්කේ නැහැ මාරු කරනවා. දැන් කොහොමද එන්නේ? won't I have done homework? Won't I have done homework? මම ගෙදර වැඩ කරලා නොතියේවිද? අපි නැවතත් බලමු. I will have done homework. මම ගෙදර වැඩ කරලා තියේවි. Will I have done homework? මම ගෙදර වැඩ කරලා තියේවිද? I won't have done homework. මම ගෙදර වැඩ කරලා නොතියේවි. Won't I have done homework? මම ගෙදර වැඩ කරලා නොතියේවි. පැහැදිලිද පුතාලට? ප්‍රශ්න තියෙනවද? කතා කරන්න මාත් එක්ක නැත්නම් නින්දේයි. තාම මුණ සෝදරත් නැහැ නේද? හරි කියන්න බලන්න. ප්‍රශ්න තියෙනවද මෙතන? මේ වාක්‍ය ක්‍රම හතර කුසිත තේරුණාද දිලුම්? තේරුම් දරුවින දුමිදු දිල්ෂාන් සහන් මේ කොටස තේරුණාද? පැහැදිලිද? ක්‍රම හතරට හදන විදිය. කවිදරුවන් පැහැදිලි. හොඳයි. මම පුතාලට දැන් ඔන්න වාක්‍ය පහක් ක්‍රම හතරට හදන්න දෙනවා. මුලින්ම මම ඔයාලට දෙන්නේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක. මේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක ඕගොල්ලෝ ඉංග්‍රීසි වලට පරිවර්තනය කළා. ඊට පස්සේ ක්‍රම හතරට හදන්න. හරි. දැස් වෙන ඔක්කොමලා මම බෝඩ් එකේ තියෙන මේ ක්‍රම ටික ඉරේස් කරන්න නැතුව තියන්නම්. එනනම් ඔයගලන්ට ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න අපේ වාක්‍ය ටික ටක් ගාලා ලියා ගන්න ග්‍රැමර් පොතේ. පුතාලේ ග්‍රැමර් පොතේ වාක්‍ය ටික නැවත ලියාගෙන මයිත් එක ජොයින් වෙන්න. මොකද දැන් අපි නිබන්ධනයේ අද මේකේ මම ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් සියල්ලම කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම ටෙන්සස් ටිකේ අවශ්‍යම ටෙන්සස් ටික අද ඉවර කරලා දානවා. හරි? ඒත් අපිට ලෙටර්ස් වලට යන්න පුළුවන්කම ලැබෙනවා. First one ඉක්මනට ක්‍රම හතරටම හදලා ඉඳ තියාගන්න පුතාලා මතක ඇතුව. ක්‍රම හතරටම හදන්න. First one ඔහු ගෙදර ගිහිල්ලා ඉඳීවි. මම සරලව වාක්‍ය ටිකක් දෙන්නම් මුලින්. ඔහු ගෙදර ගිහිල්ලා ඉඳීවි. ගිහිල්ලා ක්‍රම හතරකට තියාගන්න දරුවනේ. ඔහු ගෙදර ගිහිල්ලා ඉඳීවි. Second one ඇය නිදන කාමරය
පිරිසිදු කරලා තියේවි. ඇය නිදන කාමරය පිරිසිදු කරලා තියේවි. ඇය නිදන කාමරය පිරිසිදු කරලා තියේවි. ක්‍රම 4ටම හදන්න ඕන ආදේශාන්. ඉඳ තියාගන්න. මෙතන අමාරු වචනයක් කව ටීචර් කියලා දෙනවා. ලබන අවුරුද්ද වන විට මම විභාගය සමත් වෙලා ඉඳීවි. ලබන අවුරුද්ද වන විට මම විභාගයේ සමත් වෙලා ඉඳීවි. මම හිතන ඕ ලෙවල් කියලා දාන්න ගියේ නෑ. ඔයගොල්ලෝ එහෙම සරලව ලියාගන්න. ඔයගොල්ලෝ නැවත ජොයින් වෙන්න වාක්‍ය 4ක් හදන ගමන්. ලබන අවුරුද්ද වන විට මම විභාගයේ සමත් වෙලා ඉඳීවි. පාලවත් ගමු අපි. පාල බයිසිකලය අලුත් වැඩියා කරලා තියේවි. පාල බයිසිකලය අලුත් වැඩියා කරලා තියේවි. දැන් මෙතන මම වාක්‍ය පහ සියල්ලංගෙම බෝඩ් එකේ නැවත විස්තර කිරීමක් කරන වාක්‍ය පහම ඩිස්කස් කරනවා. ඒක නිසා පැහැදිලිව හරියට කරන්න. පාල බයිසිකලය මට හිතුණ කෙනාට දෙනවා වාක්‍යය හදන්න කියන්න කියලා. ඒක නිසා ඔක්කොමල කරලා තියෙන්න ඕන. පාල බයිසිකලය අලුත් වැඩියා කරලා තියේවි. කුමාර එම සිදුවීම විස්තර කරලා තියේවි. කුමාර එම සිදුවීම විස්තර කරලා තියේවි. සිදුවීමට කියනවා එම සිදුවීම that incident. එම සිදුවීම විස්තර කරනවා describe. ඔන්න අමාරු වචන ටීචර් දීලා තියෙනවා. describe කියන කෙනා regular verb එක. ඒ කියන්නේ අවසානයේ දී යොදන්න. describe. right. ප්‍රතිනෝද පුතේ ඔයගලන්ට වාක්‍ය පහ පැහැදිලිද? තාම සමහර පුතාලා ජොයින් වෙනවා. ප්‍රශ්න තියෙනවද දරුවනේ? වාක්‍ය පහ ලියාගත්තද ලිහිණි? ඔව් ටීචර්. හරි සවනිමා කවිඳුරුවන් sentences පහම ලියාගත්තද පුතාලා? හරි. කුසිත ජොයින් වුනේ නැද්ද තාම? කුසිත ජොයින් වෙන්න දරුවෝ ඉන්නවා. හොඳයි. වාක්‍ය පහ තුල අමාරු වචනක් තියෙනවා නම් අහන්න ටීචර් පැහැදිලි කිරීමක් කරන්න. මෙතන මම හිතන්නේ ඩිෆිකල්ට් වර්ඩ්ස් ඔයගලන්ට තියෙන ගැටලු මයිත්‍රි විසඳගෙනම යන්න නැත්නම් කරගන්න බැරි වෙයි. වාක්‍ය ලියන්න නැතුව බලන් ඉන්න එපා. Taman නොදන්න වචනයක් තියෙනවා නම් අහන්න. හරි මං ඉන්නේ එකට තමයි. ඔයගොල්ලෝ නොදන්න දේවල් කියලා දෙන්න. සද්ද නොකර ඉන්න එපා. අර එම සිදුවීම that incident කියලා දාන්න the incident කියලා දාන්න යන්න එපා. එතන එම කියන වර්තය අපි that කියන කෙනාගෙන් ගන්නවා. ඊළඟට විස්තර කරනවා describe. ටීචර් බෝඩ් එකේ දාලා තියෙනවා කරන ක්‍රමේ. පුතාලා බෝඩ් එක බලාගෙන according that you have to continue your lesson, right?
පේපර් ක්ලාස් එක පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න පේරන්ට්ස්ලා අහන නිසා පොඩ්ඩක් අහගන්න. පේපර් ක්ලාස් එක එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර අපි O level පාස් පේපර්ස් කරන අවුරුදු 30 ගණක ඊට අමතරව මොඩල් පේපර්ස් කරන ඊට අමතරව ටීචර්ගේ ප්‍රශ්න ගොඩාක් කරනවා. හරිද? ඉතින් ඕගොල්ලන්ට දවසට පැය දෙකට සෑහෙන ප්‍රශ්න සංඛ්‍යාවක් අපි සාකච්ඡා කරනවා. පේපර් ක්ලාස් එක කරනවා කියන්නේ ටීචර් පේපර් එක දීලා ළමයින්ට උත්තර කියාගෙන යන එක නෙවෙයි. අපි පේපර් එක ඩිස්කස් කරන එක සම්පූර්ණයෙන්ම හරි සවලින් අපි බලමු. පේපර් එක ඩිස්කස් කරනවා. අපි එදාට පේපර් එක ඩිස්කස් කරනවා. දැනට දින තියෙනවා දෙකක්. ඔයගොල්ලන්ට කැමති දිනයක සහභාගී වෙන්න පුළුවන්. පාසල් දැම්ම පටන් ගන්නේ නැති නිසා උදේ වරුව තමයි දැනට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ පාසල් පටන් ගත්තට පස්සේ නැවත රාත්‍රී කාලයට අපි සාමාන්‍ය පේපර් ක්ලාසස් රාත්‍රී කාලේ තමයි තිබ්බේ. නැවතත් රාත්‍රී කාලයට ලබා දෙනවා පේපර් ක්ලාසස්. ඉතින් දැනට උදේ වරුව දාලා තිනවා දරුවන්ට පහසු වෙන්න. එක මම ඔයගලට දින දෙක පොඩ්ඩක් සඳහන් කරන්නම්. බදාදා උදේ එකක් තියෙනවා. අනිත් එක සිකුරාදා. අද දවසෙත් පවත්වනවා. හරි. ඔයගලන්ට පහසු දිනයක් තියෙනවා නම් කියන්නේ ඔයගලන්ව මම ඒ දවසට ජොයින් කරන්න. සිකුරාදා උදේද පහසු ඔයගලන්ට බදාදා උදේද? පහසු දින. ඔව් බදාදා. බදාදා හොඳයි කියලා මමත් හිතනවා ඔයගලන්ට. බදාදා උදේ සහභාගී වෙන්න පුළුවන් දරුවෝ කී දෙනෙක් ඉන්නවද? හැමෝටම අනිවාර්ය නෑ. Tamante කැමති අයට ඔයගලගේ ප්‍රෝග්‍රස් එක වැඩි කර ගන්න අයට පුළුවන්. සකුණිට පුළුවන්. සවනිමාට පුළුවන්. සම්පූර්ණයෙන් පේපර්ස්ම තමයි. ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ගේ දැන් අපේ හැමදාම O level දරුවෝ ලිහිනේ. අරුණෝදි පුළුවන්. හොඳයි එහෙනම් බදාදා උදේ මම ඔයගොල්ලන්ට දෙන්නම්. අනිත් කණ්ඩායමට සිකුරාදා උදේ දාලා දැන් ඇත්තටම මට අද උදේ තිබ්බ ක්ලාස් එක මිස් කරලා තමයි මම ආවේ. හරි. විස්තර ටික ඔයගොල්ලන්ට එවන්නම්. මට ඩාලි ක්ලාසස් නම් අපි පටන් අරන් ඉවරයි. මේ සමහර ඔන්ලයින් හා සම්බන්ධ වෙන දරුවන්ගේ පේපර් ක්ලාසස් සියල්ලම පටන් අරන් ඉවරයි. මේකට ඔයගොල්ලන්ගේ පන්ති එන්න නොවන සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන්. හරි? මම ඔයගොල්ලන්ට බදාදා උදේ දෙන්නම් එහෙනම්. බදාදා උදේ දෙන්නම් ඔයගොල්ලන්ට ටයිම් එක. කුසින්තර ජොයින් වෙන්න බැරුව try කරනවානේ මොකද ඒ? පුළුවන් නම් කවුරු හරි පුතේ කුසින්තට ඔහම link එක forward කරන්නකෝ ආයි පාරක්. තව විදරුවා මාර try එකක් දෙනවා. සහන් පුළුවන් නම් පුතේ link එක forward කරන්න. බදාදා උදේ කොහොමත් වැටෙන්නේ 8:10 වෙලාව තමයි. හරි? ඒ වෙලාව තමයි ඔක්කොමලට වැටෙන්නේ. ඉතින් ඊට කලින් ඔයගොල්ලෝ ඇවිල්ලා මේ වගේම පේපර් එක අරගෙන යන්න ඕන. පේපර් කියන්නේ නිබන්ධන කට්ටේ අරන් යන්න ඕන. පේපර් ක්ලාස් එකේ වෙනම නිබන්ධනයක් වැටෙන්නේ. ඒ නිබන්ධන කට්ටේ අරන් යන්න ඕන ඔයගොල්ලෝ ඇවිල්ලා. එතෙන්දී ඊට පස්සේ අපි පහුවෙන්දා කියන්නේ මම ඊට කලින් මැසේජ් එක දානවා. ඊට පස්සේ නම් වැඩ කටයුතු සිද්ධ වෙගෙන යනවා. හරි. දැන් ඔයගොල්ලෝගේ මේ මාසේ ඇඩ් වෙන විදිය බලලා තමයි මට ඔයගොල්ලෝ ෆීස් මයික් එකතු කරන්නේ. මාසෙක සල්ලි එකපාර ගන්නෙ නැහැ. ඔයගොල්ලෝගේ ඇඩ් වෙන විදිය බලලා තමයි ගන්නෙ. සති දෙකක් නම් ඇඩ් වෙන්නේ. ඒක භාගෙට මේ වෙනවා. ඒක නිසා අපි බලමු කොහොමද කරන්නේ කියලා. සියලුම විස්තර මම අද එවන්නම්. ටක් ගාලා ඔයගොල්ලෝ මට ගෲප් එකට ඇඩ් කරන්න ඕන. පේපර් ක්ලාස් එකයි වෙනම ගෲප් එකක් දානවා. ඒක නිසා ගෲප් එකට ඇඩ් කරගන්න. ඒ කට්ටිය ඉක්මනට මැසේජස් එවන්න. හරි? පේපර් ක්ලාසස් ළමයි වෙනම ගෲප් එකක් ඉන්නේ. හරි? ඒගොල්ලෝ වෙනම ගෲප් එකක ඉන්නේ. ළමයි 15ක් තමයි උපරිම ගන්න. අපි හොඳට ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. කිසිම ගැටලුවක් නැතුව ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන තනින් තන අපිට weak point ඒට අදාළ ග්‍රාම කොටස් අපි සමහරවිට සාකච්ඡා වෙනවා. එතන බැරිුණා නම් ඒ එතන අපිට බැරි උනේ. ඒ කොටස අපි එක එක්කෙනාට ප්‍රශ්න අහලා විසඳ ගන්න පුළුවන් මට්ටමේ තමයි කරන් යන්නේ. සහන ඇරියද කුසින්තට link එක? පොඩක් දිශාන් හරි බලන්නකෝ try එකක් දීලා කුසින්තව ගන්න. කුසින්ත දැන් ගොඩක් කියලා ඉඳන් try කරනවා. මම link එක කරන පහරට ගියොත් මෙතන මිස් වෙනවනේ පුතේ.
දරුවෝ. මට හදිසියක් නැහැ. පාඩම හරියට කරෙන්න ඕන. වාක්‍ය 5ම ක්‍රම 4ට හදපු දරුවෝ. හරි අන්තිම එක කරන්න. ප්‍රශ්න මට වෙලාව ප්‍රශ්නයක් තියෙනවා තමයි නැත්තේ නෑ. නමුත් අද මම මේ නිබන්ධන ඉවර කරන්නත් උනා. මම මේකේ මොඩල් පේපර් එකක් කොටසක් දාලා තියෙන. ඒක නම් අපිට අත්‍යවශ්‍යම නැහැ. කොහොමත් පේපර් ක්ලාස් එක කරන දරුවන්ගේ අනිවාර්ය ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. C එකේ හිටපු කෙනා B එකට යනවම තමයි. B එකේ ඒකට යනවා. මොකද ප්‍රශ්න සාකච්ඡා වෙන්න තව අමතර පැය දෙකක් කියලා කියන්නේ ලොකු අවස්ථාවක්. ඔයගොල්ලන්ගේ සියලුම යාළුවන්ට සහභාගී වෙන්න පුළුවන්. ක්ලාස් ආවනාව ගැටළු ගන්න සියලුම දෙනාට සහභාගී වෙන්න පුළුවන්. අද ඇබ්සන්ට් දරුවන්ව දැනුවත් කරන්න නෑ. ඒගොල්ලෝ පොව ඒගොල්ලෝ දන්නේ නෑ. අද ඇබ්සන්ට් දරුවන්වත් ඔයගොල්ලෝ සියලු දෙනා දැනුවත් කරන්න. අපි මේ වෙනකොට ඒ කණ්ඩායම පවත්වාගෙන යනවා. උදේ තිබුණේ ක්ලාස් එක තමයි මම එකේ හටින් හට කරලා තමයි ඔයගොල්ලොත් එක්ක ජොයින් උනේ. ඒගොල්ලම දවල්ට දැම්මා. සින්දට එන්න බෑනේ. මොකක්ද මේ ගැටලුව? සහ ලින්ක් එකක් ඇරියා නේද ඔයා? අපි ලින්ක් එක එකෙන් ඔයගොල්ලෝ ලින්ක් එකේ දෙන්න පුළුවන්. එතකොට ජොයින් වෙන්න බැරි වේද? මම අද ඇබ්සන්ට් දරුවන්ට වීඩියෝ එක දානවා ක්ලාස් එකෙන් පස්සේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලන්ව දැනුවත් කරන්න. ඒගොල්ලෝ සමහර දරුවෝ දන්නේ නැතුව ඇති ක්ලාස් තියෙනවා කියලා. මොකද ශනිකව තමයි සිදුවීම් ටික සියල්ල සිද්ධ වුනේ. මම දවස් කරලා ලීඩ් තියලා දෙන්නේ නැහැ. මොකද ලීඩ් තියලා කරන්න බෑ දරුවනේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් WhatsApp නිරන්තරයෙන් බලනවනේ. මම හිතනවා බලන්න නැති මැසේජස් කියලා ටීචර්ගේ. මම අතිවශ්‍ය මැසේජස් පමණයි දාන්නේ. මම සාමාන්‍යයෙන් ගෲප් එකට දරුවන්ට අනවශ්‍ය මැසේජස් වත් දාන්න දෙන්නේ නැහැ. මොකද හේතුව නිතරම ඕක ක්ලික් ක්ලික් ගාලා වෙනකොට ළමයි බලන්නෙත් නැතු වෙනවා. ඒක නිසා අවශ්‍ය මැසේජස් පමණයි මම ක්ලාස් එක තුළ දාන්න කියන්නේ. තනි දරුවට මම දෙන්නේ නැහැ මුකුත් දාන්න. තහනම් කරලා තියෙන්නේ අපේ අනවශ්‍ය මැසේජස් දාන්න එපා කියලා ක්ලාස් එක තුළ. අපේ ක්ලාස් එකේ පුංචි ප්‍රසන්ටේෂන් එකක් ගැන කියන්නත් තියෙනවා. ඔයගොල්ලන්ට ලොකු වැඩක් වුණා ඩියුටි එකක් බාර දෙන්න මම ඉස්සරහට හිතාගෙන ඉනවා. ඒක ගැන අපි අවසානයේ කතා කරමු. දැන් අනිකුත් පන්තිලේ වැඩේ කරලා ඉවරයි. ඔයගොල්ලන්ගේ පුළුවන් නම් කරලා මම ඕලෙවල් නිසා ඔයගොල්ලන්ට වැඩි බලපෑමක් කරන්න යන්නේ නැහැ. අනිත් පන්තිල නම් අනිවාර්ය කරලා තියෙන්නේ. අපි ඒ ගැනත් කතා කරමු ක්ලාස් එක අවසානයේ. බලමු දාන්සර්ස් ටික කුසින්තට ජොයින් වෙන්න බෑ. මොකක් හරි කුසින්තගේ ප්‍රොබ්ලම් එකක් මට හිතෙන්නේ ලින්ක් එක ගිහිලා එන්නේ නැත්නම්. බලමු නේද අපි? Ready? කොබන් තාම ලියන දරුවෝ දිශා නිවැරද? දුමිතු දිලුම් අවසානද උදාරි මොකද තර්ෂිකා දොයිද? තර්ෂිකා නෑ නේද අද? හම්බුනේ නැද්ද? right බලමු අපි ආන්සර්ස් ටික නේ. තාම ලියන දරුවෝ කියනවා ටීචර් ඩිස්කස් කරන්න නේද වෙලාව? හරි හොඳයි. කමන්නේ. උදාරි අපි බලමු. එයාට කියන්න වීඩියෝ එක ටීචර් දානවා කියලා. කුසින්ත පුදුම try එකක් දෙනවා. ලෑස්තිද පුතාලා ටීචර් චෙක් කරන්න තරුෂි සහන් දිනුල් ලෑස්තිද චමොත් දැන් ඇඩ් වෙන්නේ මම හිතන්නේ සමහර දරුවෝ දැන් මැසේජස් බලලා තියෙන එකයි ගැටලුව
දැන් මේ මම චුට්ටක් ඔළුව උස්සගත්තු ගමන් තමයි දරුවනේ ටිකක් මම විදිමිලා වගේ තිබුණේ. ටිකක් ටීචර් අඩුවන ගමන් තමයි රෑ මැසේජ් එක දැම්මේ මම උදේ කොහොම හරි ක්ලාස් එක කරනවා කියලා. ඉතින් අද වාසනාවට මෙන්න මට ක්ලාස් එක කරගන්න පුළුවන් වුණා. හවස් වරුව බැරි වෙන නිසා. හවස් වරුව තියෙන පන්ති ටික නිමාඩු දීලා කරන්න බෑනේ. හරි නේද? බලමුද වාක්‍ය ටික පුතේ එක්මට කතා කරන්න ඔක්කොමලා. වාක්‍ය ටික බලමුද අපි? හරි. මම එකින් එක බෝඩ් එකේ කරනවා. චමෝත් බලා ගන්න. චමෝත් පරක් වෙලා නේද මැසේජ් එක දැක්කේ? පුළුවන් නම් කවුරු හරි අපේ කවුද කුසින්ද ලොකු try එකක් දෙනවා පව් පුතේ. කුසින්ද පොඩ්ඩක් ලයින් එකට ඇඩ් කරගන්න. ඔයගොල්ලොත් පොඩ්ඩක් ෆෝවර්ඩ් කරලා උත්සාහයක් දාන්න. මම මෙහි දෙන්න පුළුවන් සපෝට් එක දීලා තියෙන මේ පැත්ත කොහොම ක්ලියර් කරලා තියෙන්නේ. right මෙහෙන් ප්‍රශ්නයක් නැහැ. මගේ උපරිම සපෝට් එක කුසින්දට ලැබෙනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් සපෝට් එකක් දීලා ගන්න බලන්න. දැන් මට ගන්න පුළුවන් ආයතන ඔයගොල්ලෝ ආයෙ අවල ඔක්කොම ආයෙ ගන්න තියෙක කරදරයි. ඒක නිසා පුළුවන් නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න කුසින්තෝ ගන්න පුළුවන්ද කියලා. ඔහු ගෙදර ගිහිල්ලා ඉඳීවි. මම ඔයගොල්ලන්ට දුන්න වාක්‍ය බලන්න ක්‍රම හතරට හදනවා චෙක් කරගන්න දැන්. අඩුපාඩු තියෙනවා චෙක් කරගන්න. චමෝත් ඉක්මනට ලියාගෙන යන්න. ඔහු ගෙදර ගිහිල්ලා ඉඳීවි. He will have gone home. He will have gone home. මෙතෙන්ට to දාපු දරුවෝ ඇති. මම මේක පොඩ්ඩක් බෝඩ් එකේ ඩිස්කස් කරන්න හේතුවත් ඒක තමයි. මෙතෙන්ට to දාපු දරුවෝ ඇති. දරුවෝනේ මේ home කියන වචනය සමග උඩට අහගන්න. දැන් ඔයගොල්ලන්ගේ පේපර්ස් වල එනවා. home කියන වචනය සමග to කියන නිපාත පදේ යෙදෙන්නෙම නැහැ. ඒක පැහැදිලිව තියන්න to home. අපි කවදාකවත් කියන්නේ නැහැ. to කියන නිපාත පදේ home කියන වචනය සමග යෙදෙන්නේ නැහැ. ඒතකොට අපි සරලව ලියනවා මේක to දාපුව ළමයි ඇති. ඒගොල්ලෝ කපන්න. ඔයගොල්ලෝ to දාන වචන ලියන්න පුළුවන් home වෙන to the house කියලා. to the house. එතකොට ඔයගොල්ලන්ට ඒක ගැටලුවක් නෙවෙයි. he will have gone home. ඔහු ගෙදර ගිහිල්ලා තියේවි. ගෙදර ගිහිල්ලා ඉඳීවි. ඔන්න අපි ප්‍රශ්නය හදනවා. will he have gone home. හැබැයි මතක තියාගන්න ප්‍රශ්නාර්ථ ලකුණු දැමිය යුතුයි. will he have gone home. ඊළඟට මේකේ නෙගටිව් ස්වරූපය. he won't will not මම කෙටි කරලා won't කියලා දානවා. he won't have gone home. he won't have gone home. නැවතත් මේකේ ප්‍රශ්නේ හදනකොට මොකද කරන්නේ? won't he have gone home. won't he have gone home. මේ වාක්‍ය හරිනම් පුතාලට හරියට දාගෙන යන ටීචර් බෝඩ් එකේ කේස් කරන් යනවා. චමුත් වේගෙන් ලියාගෙන යන්න. he will have gone home. ගැටලුව තියෙන දරුවෝ ඉන්නවද? හරිනම් ඔයගොල්ලෝ මට thumbs up හරි සිම්බල් එකක් හරි දීගෙන ටීචර් chat box එක බලාගෙන ඉන්නේ. view කරලා තියෙන්නේ. තාලා ඔයගොල්ලෝගේ answers හරියනකොට ටීචර්ට මැසේජ් එකක් දීගෙන මම ඔක්කොමලා check කරගෙන ඉන්නේ. හරි ගැටලුවක් කරගන්න එපා. මම මේ කුසින්තව ගන්න බලන්නේ කුසින්තන මොකද වෙලා තියෙන්නේ කියලා. right. question number 2. අපි යමු දෙවෙනි ප්‍රශ්නට. ඇය නිදන කාමරය පිරිසිදු කරලා තියේවි. ඇය නිදන කාමරය පිරිසිදු කරලා තියේවි. she will have cleaned her bedroom. the bedroom තිබ්බත් කමන්නේ. වඩාත් උචිතයි දරුවනේ. මොකද්ද? her bedroom. she will have cleaned her bedroom. උන නැවත ප්‍රශ්නයක් අහනවා කවිදරුවන්. අපි දෙවෙනි වාක්‍යයෙන් ඉක්මනට බලා ගන්න. will she have cleaned her bedroom. අඩුපාඩු තියෙන දරුවෝ හදාගෙන අනිත් අය හරියට දාගෙන එන්න. will she have cleaned her bedroom. අපි නෙගටිව් වෙනකොට බලමු. she won't have will not වෙනකොට අපි won't දානවා. she won't have cleaned her bedroom. she won't have cleaned her bedroom. නැවතත් පුතේ won't she have cleaned her bedroom. negative interrogative. පැහැදිලිද පුතාලට? won't she have cleaned her bedroom. අපේ second sentence එක තමයි දැන් මේ අපි ඉන්නේ. අඩුපාඩු තියෙන හදා ගන්න අනිත් අය corrections ඔයගොල්ලෝ හරියට කරගන්න. red pen එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි හරියටම බලන්න ටීචර් බෝඩ් එකේ කියලා තියෙන නිසා මේකම දෙන්නේ කියලා. third one.
ලබන අවුරුද්දේ නෑ ලබන අවුරුද්ද වන විට මම විභාගයේ සමත් වෙලා ඉඳීවි. ලබන අවුරුද්ද වන විට මම විභාගයේ සමත් වෙලා ඉඳීවි. I will have pass කියන වචනේ භාවිතා කරන්න එපා කියලා මම පුතාලට පැහැදිලිව කියලා තිනවා. pass කියන්නේ පුතේ සමත් වෙනවා. pass කියලා කියන්නේ සමත් වෙනවා. දැන් මෙහෙමනේ දරුවනේ මේ කතන්දරේ. දැන් බලන්න බෝලේ පාස් කරන්න. අපි ඩයිනින් ටේබල් එකේ එහෙම නැත්නම් කෑම කන කාමරයේදී අපි කියනවා අනේ ඔය ඩිෂ් එක මට පොඩ්ඩක් පාස් කරන්න. can you pass me the dish? එහෙම නැත්නම් ලයිෂන් එක පාස් කරනවා. ඉතින් මේ හැම තැනටම පාස් කියන වචනේ යොදනකොට විභාගයක් කියලා කියන ඊට වඩා ටිකක් ලොකු ටාස්ක් එකක්. එතෙන්දී අපිට පාස් කියන වචනේ භාවිතා කරන්න පුළුවන්ද කියන එකේ අතර පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තම කියනවා නම් දරුවනේ අපිට එතෙන්දී භාවිතා කරන්න වෙන්නේ get through. එහෙම භාවිතා කරන වඩා හොඳයි. ඒතර මාකින් පැනල් එක දාන්නෝ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ දරුවා පුදුම try එකක් දෙනවා. ඔයගොල්ලෝ ඒතර අනිවාර්යයෙන්ම දන්නවා පුතේ මේක මොකක්ද ගැටලුව? මේක අනිවාර්යයෙන්ම හොඳ වර්ඩ් එකක්. එහෙම නැත්නම් මේ දරුවාට ඉංග්‍රීසි පිළිබඳව මන අවබෝධයක් තියෙනවා කියලා. I will have get through කියන්න බෑ. එයාගේ past participle එක තමයි go through. සමහර දරුවෝ pass කියලා දාලා ඇති. ඒගොල්ලෝ හදාගන්න මේක අනිවාර්යෙන් හදාගන්න go through විදියට. I will have got through the exam. අපි ප්‍රශ්නේ බලමු. Will I ඔන්න මුල් පදේ සහ දෙවෙනි පදේ මාරු කරනවා. Will I have got through? Will I have got through the exam? Will I have got through the exam? ඔන්න ප්‍රශ්නාර්ථ ලකුණ. අපි නෙගටිව් බලමු. I won't have will not අපි කෙටි කරලා won't කියලා දාමු. I won't have got through the exam. මේකයි නෙගටිව් ඉන්ටරොගටිව්. නැවතත් ප්‍රශ්නේ. දැන් කොහොමද එන්නේ? won't I have got through the exam. check කරගන්න මම කුසින්තව ගන්න පුළුවන්ද කියලා සර්ට කියන try එකක් දීලා බලන්න කියලා නැවතත්. ලබන අවුරුද්ද. very sorry මෙතන තව කොටසක් එකතු වෙන්න ඕන. by next year. මම by කියන නිපාත පදය ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරා වුණා මගේ ඊළඟ නිබන්ධන ටික. නොවැම්බර් මාස නිබන්ධන වලට අනිවාර්යෙන් ටීචර් ඇඩ් කරගෙන එනවා. මතක තියාගන්න සියලුම පුතාලා. නිපාත පද වෙනම ලිස්ට් එකක්, question words වෙනම ලිස්ට් එකක්. ලොකු පාඩම් නිබන්ධන මාලාවක් තමයි අපිට ඊළඟ සතියේ ලැබෙන්නේ. I will have got through the exam by next year. Will I have got through the exam by next year? මෙතනට එන්න ඕන. I won't have got through the exam by next year. Won't I have got through the exam by next year? පුතාලා next year කියන එක දාගන්න අපි බලමු කුසින්ත වැට් කරගන්න. සම්බා අර කුසින්ත කියන ළමයා පැය ගානක් try කරලා මොනවා ගන්න එක හරියට. ඉක්මනට ලියා ගන්න ඕගොල්ලෝ තුන්වෙනි ප්‍රශ්නේ අඩුපාඩු තියෙන දරුවෝ මෙතන මේ ලබන අවුරුද්ද වෙන ටික මම දාලා නැහැ හැම වාක්‍යයකම එන්න ඕන by next year by වෙන විට කියන අර්ථය මම ඔයාලට මතක ඇති by කියන නිපාත පදේ අපේ කවුද උත්තර ප්‍රශ්නයක් යොමු කරා ටීචර් by කියන නිපාත පදේ හොඳට කියලා දෙන්න කියලා by නේද උත්තර මගේ ප්‍රශ්නේ හුවේ ඊට පස්සේ මම හිතන්නේ ඒක වෙනම නිබන්ධනයකට දාලා ඔයගොල්ලන්ට by කියන සම්බන්ධයෙන් කියලා දුන්නා එතෙන්දී මේ විට කියන අර්ථය මම ඔයගොල්ලන්ට කතා කරා කාල සීමාවක් කාල පරාසයක් තුල කියන අර්ථය මම උගලට කතා කරලා තියෙන්නේ. හොඳයි මේකේ තියෙන අනුපාඩු සියලුම දෙනා ඉක්මනට හදාගන්න මම යනවා question number 4. අපිට වේගයෙන් අවසන් කරන්න වෙනවා දරුවනේ පාඩම් මාලාව නැත්නම් නිබන්ධනයද අවසන් කරගන්න බැරි වෙයි. question number 4. පාල බයිසිකලේ අලුත් වැඩියා කරලා තියේවි. පාල බයිසිකලේ අලුත් වැඩියා කරලා තියේවි. පාල will have repaired regular verb එකක් ed එන්න ඕන. පාල will have repaired the bicycle. පාල will have repaired the bicycle. හරි පැහැදිලි නේද? ඔන්න දැන් මම ප්‍රශ්න අහන්නයි දරුවනේ හදන්නේ. පළවෙනි පදේ සහ දෙවෙනි පදේ ටීචර් මාරු කරනවා. will පාල have මේ කොටසේ විතරම ලියන්න. පළවෙනි පදේ සහ දෙවෙනි පදේ විතරමයි මාරු කරන්නේ. ගැටලු තියෙන දරුවෝ පොඩ්ඩක් බලන්න. Will Pala have repaired the bicycle?
ප්‍රශ්නාර්ථ ලකුණු. අපි නෙගටිව් බලමු. පාල බයිසිකලේ අලුත් වැඩියා කරන එකක් නැහැ කියන අර්ථය. පාල will not have මම won't have කියලා කිටි කරනවා. පාල won't have prepared the bicycle. The bicycle. පාල won't have prepared the bicycle. නැවතත් ප්‍රශ්නයක්. Won't පාල have prepared. Won't පාල have prepared the bicycle. Won't පාල have prepared the bicycle. කො බලන්න එතන ක්‍රම හතරම හරි ගියේ දරුවෝ. ප්‍රශ්න නැති දරුවෝ. හොඳයි. දෙන්නයි තුන්දෙනේ හරි කියලා තියෙන අනිත් අය මොකද? හරි. right. ගැටලු නැහැ. හොඳයි. අපි එහෙනම් අවසාන වාක්‍යෙට යමුද දරුවෝනේ? ඔව් අපි අවසාන වාක්‍යෙට යමු. මම මේ බෝඩ් එකේ ලියලා පොඩ්ඩක් කියලා දෙන්නේ අර අවසානයේ ජොයින් වෙච්ච දරුවෝ වෙනුවෙන්. කුමාරයම සිදුවීම විස්තර කරලා තියේවි. කුමාරයම සිදුවීම විස්තර කරලා තියේවි. කුමාර will have described that incident. එම සිදුවීම ගොඩක් අය දන්නේ මේ දැන් මෙතනට ඔයගොල්ලෝ ද කියන කෙනා භාවිතා කරන නමුත් ද දාන්න බෑ. එම කියලා කියද්දි that කියලාම ලියන්න ඕන. කුමාර will have described that incident. ඔන්න පළවෙනි පදේ සහ දෙවෙනි පදය මාරු කරා. will කුමාර have described. Will කුමාර have described that incident. ප්‍රශ්නාර්ථ ලකුණු. will කුමාර have described that incident. අපි නැවතත් පුතේ මේකේ නෙගටිව් ස්වරූපයට යනවා. කුමාර won't have will not වෙනුවට අපි won't භාවිතා කරනවා. කුමාර won't have described that incident. නැවතත් අපේ නෙගටිව් ඉන්ටරොගටිව් වලට තමයි දරුවනේ මේ යන්නේ. පළවෙනි පදේ සහ අපි දෙවෙනි පදේ මාරු කරනවා. won't කුමාර have described that incident. won't කුමාර have described that incident. දැන් මොකද තත්ත්වය? පුතාලගේ වාක්‍ය පහම හරිද? ප්‍රශ්න තියෙනවද? වාක්‍ය පහම හරි දරුවෝ මට thumbs up එකක් දෙන්න නෑ නරේසිය හරි. වාක්‍ය පහම හරි දරුවෝ. සවනිමාගේ විතරද? වාක්‍ය පහම හරි ගියේ. අනිත් අයට මොකද වුනේ? වැරදුනා. එහෙමද? උත්තරාගේ හරි. ඕ සහන් නදීර දිල්ෂාන් දුමිදු කවිඳුරුවන් කීයක් විතර හරි ගියාද? 4ක් හරි. හරි. සහන්ගේ 4. එකක් වැරදිලා. හොඳයි අඩුපාඩු හදාගන්න. ඔයගොල්ලෝ වැරදුනේ අවසාන ප්‍රශ්නද? හොඳයි. දැන් මම ඊළඟට දරුවනේ පොඩ්ඩක් අහගන්න මේකේ නෙගටිව් ස්වරූපේ එහෙම නැත්නම් ක්වෙස්චන් ස්වරූපේ කියලා දෙනවා පුතාලගේ නිබන්ධනය අතර ගන්න take up your tutoring now. We are going to discuss about negatives and questions. 4යි කියලා ගොඩක් අය වෙන හොඳයි. අඩුපාඩු හදාගන්න. දැන් අපි තව ටිකක් අඩුපාඩු හදාගන්න පුළුවන් අපිට නිබන්ධනයේ මාර්ගේ. Someone will not have learned the dance by next month. ලබන මාස වෙන විට සමන් නැටුම් ඉගෙනගෙන නොතියේවි. will not have won't have කියන එක. මේ will not have කියලා දාලා තියෙන්නේ won't have කියන එකම තමයි. Some people will not have developed even by next decade. next කියලා දෙකක් නේ එකයි අවශ්‍ය next decade. ඒ කියන්නේ අතරම කියලා සමහර අය සංවර්ධන නොතියේවි කියලා අර්ථය තමයි develop කියලා කරනවා කියලා සංවර්ධනය කරනවා. දැන් මෙතන will not කියන එක අපිට කෙටිතුමා contraction එකක් විදිහට want කියන කෙනා භාවිතා කරන්නට පුළුවන්. හරි. ඊළඟට අපි question ස්වරූපයෙන් නැත්නම් මේකේ ප්‍රශ්න පදවලට යනවා. will they have reached the destination by 2 days. අපි destination කියලා කියන පුතේ ගමනාන්තය අවසානයේ කියන එක. will they have දැන් බලන්න මම ප්‍රශ්නයේ පුතාලට කිව්වා
will not will කියන එක තමයි වාක්‍ය මුලට එන්නේ. ඊළඟට subject එක එනවා. they will කියන එක will they have reached එක කියන්නේ same word approach ළඟා වෙනවා කියන එක. will they have reached the destination කියන්නේ ගමනාන්තය by 2 days දවස් දෙකකින් ගමනාන්තය සඳහා ළඟා වේවිද කියලා තමයි මෙතනදී ඔයගොල්ලන්ගෙන් අහන්නේ. හොඳයි. දැන් මම පුතාලට exercise 1 පළවෙනි අභ්‍යාසයට තමයි දෙන්නේ. මේකෙදී හොඳට මතක තියාගන්න පුතාලා මේකේ positive ස්වරූපයේ තියෙනවා, negative තියෙනවා, question තියෙනවා. අපි negative නම් හොයාගන්න ටීචර් පුංචි ක්‍රමයක් ලෑස්ති කරලා තියෙනවා. මේකේ brackets ඇතුලේ එහෙම නැත්නම් වරහන් ඇතුලේ not කියන කෙනා භාවිතා කරලා තියෙනවා. බලන්න ඕගොල්ලෝ number 9 වල not extend කියන එකට ඉදි දාන්න තියෙන්නේ. ඒ වගේ දාලා තියෙනවා. ප්‍රශ්න අහන තැන්වලදී subject එක මැද්දට ගෙනත් දාලා ඇති. ඔයගොල්ලන්ට එක පැහැදිලි. number 2 අනිත් එක question mark එක තියෙනවා නම් මේක question ස්වරූපයක් කියන එක ඔයගොල්ලන්ට වඩාත් පැහැදිලිද? හරි. පුතාලට ප්‍රශ්න 10ක් තියෙනවා. ක්‍රියාපදයේ past participle කරන්න. ඊළඟට will have පිළිබඳ අවබෝධයෙන් මේ පළවෙනි ප්‍රශ්න 10 ඉක්මනට අවසන් කරන්න. Future perfect tense form of the verbs given in the brackets to complete the sentences. I do it now. මට කරන්න. අවසන් නම් මැසේජ් එකක් දාන්න වැඩි වෙලාවක් ගන්න එපා.
ready now? Sahan Nadi ready the Chamoth? අපි ඩිස්කස් කරමු දාන්සර්ස් ටික එක්සර්සයිස් 1 කවිදු 1 පළවෙනි අභ්‍යාසයේ ඔයගොල්ලන්ට නිබන්ධනය දීලා තියෙන ඉවරයි කියනවා සමහර දරුවෝ. ඔව් බලමු ඒක ඒ තරම් ලොකු දෙයක් නෑ ඔයගොල්ලන්ට කරන්න. ක්‍රියාපදයේ past participle කරා will have යෙදුවා. ප්‍රශ්නයක් නා will කියන කෙනා පෙරට ගත්තා. නෙගටිව් නම් won't have එහෙම නැත්නම් will not have. ඉතින් මෙතන ලොකු දෙයක් නෑ අපි වාක්‍ය ක්‍රම හතර කරලා ආවට පස්සේ දරුවෝ අපිට කිසිම විදියකින් මේ ෆෝමේෂන් වල ගැටලු ඇති වෙන්නේ නැහැ. ක්‍රම හතර පුළුවන් කියන්නේ ආයෙත් ටෙන්ස් එක පිළිබඳ කිසිම කතන්දරයක් නැහැ. මේක තමයි දැනට හොයාගෙන තියෙන ලේසිම ක්‍රමය. ඉතින් මේ ගොඩක් ගුරු භාවිතා කරන්නේත් නැහැ. මේකෙන් පුළුවන් අපිට ටෙන්ස් එක සම්පූර්ණයෙන්ම දරුවගේ ට කෙලින්ම දෙන්න. ඔයාලගේ ඔළුවට සම්පූර්ණයෙන් යවන්න ටෙන්ස් එකම. හරි. බලමු නේද අපි ආන්සර් සම්පූර්ණ රෙඩි? අරුණෝදි, තරුෂි, Diniti, Dumidu ready? Oh, අපි answers discuss කරන්න යමු. ලොකු කොටසක් අපිට ආවරණය කරන්න තියෙනවා. අද පේහන්ස නැහැ නේද? Right. අනේ අපේ කුසිත තාම join වෙනවා. යාට මම අනිවාර්ය වීඩියෝ එක දානවා. උත්සාහ කරන ක්ලාස් එකට වෙන්න. Right, බලමු first one. Tomorrow by this time හෙට මේ වෙලාව වන විට හෙට මේ වෙලාව වන විට නම් මම නම් A level පන්ති එකක. හරි 7යි 9 කියන්නේ. Tomorrow by this time we will have reached අපි ළඟා වෙලා තියෙවි. We will have reached the river. අපි ගඟ දෙසට ළඟා වෙලා තියෙවි. We will have reached the river. Second one උන question එකක් ඇවිල්ලා will they come? Come, came, come. Past participle එකත් come විතරයි පුතේ. Will they come by tonight? Tonight meaning අද රාත්‍රිය. We will have fallen into a trouble. අපි කරදරයක වැටිලා ඉන්නේ. We will have අපි කරදරයක වැටිලා ඉඳීවි කියන අර්ථය තමයි මෙතන දෙන්නේ. We will have fallen into trouble. කුසින්ත ලොකු trouble එකක් මැද්ද නේද join උනේ. ඔයාගේ නිබන්ධනයේ පුතේ පළවෙනි අභ්‍යාසෙ පොඩ්ඩක් බලා ගන්න first activity එක. ඒක fill කරන්න යන්න ඉක්මනට. ඔයාලට වීඩියෝ එකට අනිවාර්යෙන් දානවා. එතකොට බලා ගන්න පුළුවන් අඩුපාඩු ටික හදා ගන්න. Number 4. The students will have cleaned. The students will have cleaned all the classrooms by 2 o'clock. Number 5. We will have mastered. Mastered. ඉඩි යොදලා තියෙන regular verb එකක් ඉඩි දැම්මා. Mastered all the tenses by the end of next year. දැන් ඇත්තටම ඕගොල්ලොත් master වෙන්න ඕන. ඇයි? tenses ටික අපි කරලා අවසానයි. නේද? අපි අවසාන tense එකේ ඉන්නේ passive voice වල. අපි active voice අවසාන තුල අපේ සතියට යනවා. Next one. Will the scientist have traveled to Mars by 2020? අඟහරු ලෝකෙට ඉස්සෙවිසනට travel කරයිද කියලා අහන්නේ. Will the scientists have traveled? Number 7. Will they have arrived? Arrive meaning පැමිණෙනවා. Will they have arrived by tomorrow? හෙට වන විට by tomorrow. This is my question number 8. Farmers will have reaped the crops by next year. Great. The teachers won't have extended the time for the test. Won't have extended the time for the test. Question number 10. Will the government, අපි government කියන වාචය, will the government have changed
Will the government have changed the syllabus by next year? Will the government have changed the syllabus by next year? පැහැදිලි නේද පුතාලට? හරි. මේ විදිහට අපි වාක්‍ය 10ම ඩිස්කස් කරා. මම පුංචි වෙලාවක් දෙන්න. ඔයගොල්ලන්ගේ අඩුපාඩු සියල්ලම හදාගන්න. පළවෙනි ප්‍රශ්න 10 තුල තියෙන ගැටලු සියල්ලම ඔයගොල්ලෝ හදාගන්න බලන්න ඉරස් ටික. හරි නේද? චෙක් කරගන්න ඔක්කොම පුතාලා. මෙතන දැන් මට ඔයගොල්ලෝගේ මාක්ස් දැනගන්න ඕන. How did you get your marks now? Who has got 10 marks out of 10 marks? ලකුණු 10න් කොහොමද? ලිහිණි, right. Tarushi, good. Dumidu, very good. Uttara, right. Arnodi, very good, very good. You have get it. Arnodi, Akasha, right. You have got 10 marks. Udari, 8 marks. Sahan Nadira. कुछ चेक करगा निकमंड आंसर्स टिक पुता खामिदुरवान कोमद लकुन ताते how did you get your marks right සහන් මට බෝඩ් එක ක්ලියර් කරලා අවශ්‍යයි ඉක්මනට පුතාගේ ආන්සර්ස් ටික චෙක් කරලා ටීචර් දෙන ටෝටල් එක කොහොමද කියලා බලන්න හරි ඒත් එකම ඔයගොල්ලන්ගේ එතන ලැබිලා තියෙන නිබන්ධනයේ ඊළඟ පේජ් එකට අපි යමු The future perfect tense මෙතන දරුවනේ මේ future perfect tense වල ටිකක් ලොකු කතන්දරයක් අපි කතා කරනවා මේ අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවල should have would have කියන මේ කොටස් දෙකත් සමග past participle එක මේක මම ඔයගොල්ලන්ට සවිස්තරාත්මක කතා කරනවා තව ඉස්සරහට අපි දැනට පුංචි වශයෙන් පොඩ්ඩක් කතා කරගෙන යමු The future perfect tense is used to show completed action by a certain future time. ඔව් අපි එක්තරා කාල සීමාවක තුල අනාගතයේදී කරලා තියෙන ක්‍රියාවක් ගැන තමයි කතා කරේ. ඉතින් මම ඔයාලට පුංචි ස්ට්‍රක්චර් එකක් දුන්නා. Not should would have past participle කියලා. He should have married earlier. She should have done it. They should have reported for duty in time. The landlord should have closed the door. The driver should have driven the vehicle slowly. The miss should have කරලා තියේවි කියන අදහස තමයි මෙතන ඔයාලට දීලා තියෙන්නේ. ඔවුන් වාර්තා කරලා තියේවි ඩියුටි එකට වෙලාවටම. අය ඒක කරලා තියේවි කියන අර්ථය should have would have කියන කෙනා භාවිතා කරලා තියෙනවා. Complete the following sentence with future perfect tense form. දැන් අපි will have වගේම තමයි මේ should have would have කියන කෙනා අනාගත කාල සීමාවක් තුල කරලා තියේවි කියන අර්ථය තමයි මෙයාගෙනුත් තියෙන්නේ. ඉතින් මම පුතාලට එතනින් ප්‍රශ්න දීලා තියෙනවා නිබන්ධනයේ ප්‍රශ්න 7ක්. හරි. ඉක්මනට පුතාලා මේ ප්‍රශ්න 7 කරන්න බලන්න. ඔයගොල්ලන්ට කැමති නම් should have යොදන්න පුළුවන්. එහෙම නැත්නම් would have යොදන්න පුළුවන්. ඉතින් මේ අපි should have කියන කෙනා වෙනම කතා කරනවා. ඊට පස්සෙ would have කියන කෙනා දැනට ඔයගොල්ලෝ දල වශයෙන් ඉගෙන ගන්න මේක future perfect එකක් කියන එක විතරක් පොඩ්ඩක් මතකේ තියාගත්තම හරි. ඉක්මනට පුතාලා අභ්‍යාසයේ තියෙන පළවෙනි ප්‍රශ්න 7 අවසන් කරමු.
discuss the answers. අපි answer discuss කරන්න යමුද? මොකද පුතාලා කියන්නේ readyද? Are you ready? මේකේ ලොකු කතන්දරයක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් should have දාන්න පුළුවන්, would have දාන්න පුළුවන්. කැමති දෙයක් යොදලා ක්‍රියාපදේ past participle කරන්න තමයි තියෙන්නේ. මෙතනින් කියන්නේ කරලා තියේවි කියන අදහස තමයි ලබා දෙන්නේ. අපිට ඒ ලෙවල් වලට තවදුරටත් මේක විග්‍රහ කරගෙන යන්න පුළුවන්. Are you ready? Let's පුතාලා. මම පැසිව් වොයිස් වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අද මේ ටෙන්ස් එක සම්පූර්ණයෙන් අවසන් කරනවා කියලා ටික පටන් ගන්නමේදී ඔයගලන්ට කිව්වා. ෆියුචර් පර්ෆෙක්ට් වල ඇක්ටිව් වොයිස් කර්තෘකාරකය අද අවසන් කරලා ඊළඟට මේකේ කර්මකාරකයට යනවා. මොකද අපිට ඉදිරි දින කීපෙදී මේකේ පුංචි ටෙස්ට් එකක් පවත්වන්නත් තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට අවසන් කරමු මේ ඇක්ටිවිටි එක. Right, හරි. බලමු answers. Teacher board එකේ ලියන්න නම් යන්නේ නැහැ. I'm not going to write on the board. You have listened to me and after that you can check the answers. Complete the following sentence with future perfect tense form. He should have done. He should have done it in time. He should have done it in time. When I reach Colombo, my servant should have prepared the meal. When I reach Kandy, my wife should have prepared the lunch. When I reach Kandy, my wife prepared the lunch. Diniti, question number 4. When the mother reached the school, the gatekeeper, yes, what is the answer? Should have opened the front gate. Should have opened the front gate. Would have the amount get work, man. Question number 6. He should have taken medicine after meal. He should have taken. When the mice comes home, When the mice comes home, you should have closed the door. You should have closed the door. Right, ko balana prashna siyalama hari ge daru itana let me to 7 marks. Who has got full marks there? Right. කීප දෙනෙක් හරි කියලා නේද? හොඳයි. ඉතින් මෙතන ලොකු දෙයක් කරන්න දෙයක් තිබුණේ අපිට should have would have කියලා සම්බන්ධ කරන්න තිබුණා ක්‍රියාපදයේ past participle කියලා. ඉතින් මේ පාඩම මම ඔයගොල්ලන්ට තවදුරටත් ලොකුට විස්තර කරගෙන යනවා. නමුත් මම දැන් මෙතනට මේ පාඩමේ කොටසක් කරන් පෙන්නන්නේ ඔයගොල්ලන්ට මේ කොටස අයිති වෙනවා කියන එක future perfect වලට අනාගත පරිපූර්ණක ඒ කියන්නේ කරලා හමාර වෙලා තියෙන අදහස. මෙතන මම model paper 6 අපි දැන් යන්නේ ඒකේ කොටස මම පොඩ්ඩක් තිබ්බා. ඒක තියලා මොකද මම අද ඔයගොල්ලන්ට අවසන් කරනවා කිව්වා future perfect වල passive voice එක. එහෙනම් පුතාලා ග්‍රාමර් පොත ඉක්මනට අරගන්න. ඔයගොල්ලෝ ලියා ගන්න future perfect passive voice. අද අපි tenses වල passive voice කියන මම ක්ලාස් එකේ පටන් ගන්නදී ඔයගොල්ලන්ට කියලා පටන් ගත්තේ passive voice කියන කොටස අවසන් කරනවා. එතකොට අපිට පුංචි ටෙස්ට් එකකට ලෑස්ති වෙන්න පුළුවන් කියන එක. Right. Future perfect passive. අනාගත පරිපූර්ණක කර්මකාරක ක්‍රියා ගැන තමයි අපි දැන් මේ පුතේ කතා කරමින් සිටින්නේ. දැන් අපි අනාගත පරිපූර්ණක ක්‍රියා ගැන ඇක්ටිව් වොයිස් පිළිබඳව අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා. අපි ඊළඟට මේකේ කර්මකාරකයේ පිළිබඳව පොඩ්ඩක් දැනගනිමු. සාමාන්‍යයෙන් අපි පුංචි ස්ට්‍රක්චර් එකක් හදා ගන්නවානේ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් නේද? අපි ඇක්ටිව් වොයිස් වලදී නම් සබ්ජෙක්ට් verb object ඒ කියන්නේ කර්තෘකාරකය ඒක පැසිව් වොයිස් වලට එනකොට පුතේ ඔබ්ජෙක්ට් ඊළඟට verb subject මෙන්න මේ විදිහට අපි විග්‍රහ කරගෙන ගියා. verb එක පුතාලා හැමතිස්සම දන්නවා past participle
කියලා ඒත් මම ඔයගලන්ට කිව්වා මේ ටෙන්ස් එක විශේෂත්වයක් තමයි මේ ටෙන්ස් එකේදී ඇක්ටිව් වොයිස් එක පාස් පාර්ටිසිපල් පැසිව් වොයිස් එකත් පාස් පාර්ටිසිපල් කියලා. ඊළඟට මෙතන අපිට ඒජන්ටල් පැසිව් එකක් එන්න පුළුවන්. ඒක නිසා අපි බයි කියන කෙනා යොදනවා. අනිත් කාරණේ තමයි දරුවනේ අපි ඔබ්ජෙක්ට් එක will have been. හොඳට මතක තියාගන්න පුතාලා. පැසිව් කරාදී අපි been කියන කෙනා අනිවාර්යෙන් තිබිය යුතුයි. නැත්නම් අපිට ඒක පැසිව් වොයිස් එහෙම නැත්නම් කර්මකාරක වාක්‍යයක් ලෙස ගත නොහැකි. Object will have been verb with past participle by subject. This is our structure for the future perfect. මේ ස්ට්‍රක්චර් එකේ ගැටලු සහිත දැන් තියෙනවද ඔයගලන්ට විසඳ ගන්න? මෙන්න මෙතන ප්‍රශ්න. Object will have been verb with past participle by subject. පැහැදිලි නේද සියලුම පුතාලට? ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? පොඩ්ඩක් කියන්න ප්‍රශ්න තියෙනවා නම්. අපි වාක්‍ය ටිකක් ටර්න් කරන තමයි ළඟට හදාන්නේ. හරි. පුතාලා ඔක්කොම ලියා ගන්න බලන්න මේක. future perfect passive ස්ට්‍රක්චර් එක දාගෙන ඉන්න ග්‍රාමර් පොතේ ඔයගොල්ලන්ගේ. right ready නේද? හරි. අපි එනම් පුතේ සරල වාක්‍යයක් අරගෙන ඇක්ටිව් වොයිස් මේක පැසිව් වොයිස් වලට ටර්න් කරලා බලමු. ඔන්න ඇක්ටිව් වොයිස් වාක්‍යයක් දෙනවා. අපි කලින් කතා කරා ඇක්ටිව් වොයිස්. අපි මේකේ පුංචිම සරල වාක්‍යයක් අරන් බලමු. I will have completed it. I will have completed it. මම ඒක සම්පූර්ණ කරලා තියේවි. I will have completed it. බලන්න මම පොඩ්ඩක් ඔයගලට පෙන්නන්න. subject verb object rest subject verb object it කියන එක මම පොඩ්ඩක් පැහැදිලිව මෙතන ලියා ගන්නම්. it හරි. SVO සරල සූත්‍රය. subject එක තමයි I කර්තෘ ක්‍රියාව කරන කෙනා. will have completed කියන කොටස සම්පූර්ණයෙන් යනවා ක්‍රියාපදයට. ඊළඟට it කියන කෙනා අපේ ඔබ්ජෙක්ට් එක කර්මයේ බවට පත් වෙනවා. ඉතින් මේක තමයි අපිට ලබා දීලා තියෙන ස්ට්‍රක්චර් එක. අපි මේ ස්ට්‍රක්චර් එක අනුව බලමු කොහොමද යොදාගන්නේ කියලා. ඔබ්ජෙක්ට් එක it වෙනකොට පුතේ අපි මෙයාලා ඉස්සරහට ගත්තා it. ඊළඟට මම පුතාලට කිව්වා will have විතරක් යොදන්න බෑ. පැසිව් වොයිස් එහෙම නැත්නම් කර්මකාරකයේදී been යෙදිය යුතුයි. It will have been completed. completed එලෙසම ලියන්න පුළුවන් අපිට. completed by. ඉතින් පුතාලා දන්නවා subject pronoun එක වාක්‍ය අවසාන වෙනකොට object pronoun එක බවට පත් වෙන කෙනා I කියන කෙනා me බවට පත් වෙනකොට දන්න සරල තියෙන එක. It will have been completed by me. It will have been completed by me. දැන් මේක බලන්න අපේ active voice මේ තමයි අපේ හදාගත්තු passive voice වාක්‍යය. මෙතන පුතාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවද මගෙන් දැනගන්න example එක ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. You can write the example now. I will have completed it. ඉතින් object එක ඉස්සරහට එන object come first. මේක මොකද passive voice එකක් කර්මකාරකයක්. හැමතිස්සම කර්මයේ පෙරට එනවා. It will have been completed by me. මෙතන ගැටලු තියෙනවද ලිහිනේ? හරි right. You can write it. ඉක්මනට ලියා ගන්න පුතාලා. මම වාක්‍ය පහක් දානවා බෝඩ් එකේ. You have turned into passive form. ඔයගොල්ලෝ වාක්‍ය පහ ඉක්මනට passive කරන්න තමයි තියෙන්නේ. දැන් අපි මේ දැන් papers මෙතන මම දැන් අපිට මෙහෙමයි paper class එකට සහභාගී වෙන්න බැරි දරුවෝ වෙනුවෙන් තමයි මම මේ papers මේ අතරතුරේ කරගෙන යන්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා අපිට time එක ලැබෙන විදිය බලලා අපි පොඩ්ඩක් එකක් කරමු. දැන් ඊළඟ සතියේ අපිට සමහරට ගන්න වෙයි. relative pronoun එකක් ටීචර් දාලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා පුංචි words වගේ match කරගන්න. However, we have to complete the tenses today. අද අපි tenses ටික complete කරගෙන යනවා.
right ready now dash නේද පුතාලා හොඳයි teacher board එක erase කරලා ඔයගලන්ට active voice වාක්‍ය පහක් තියෙන්නේ now you can turn into passive voice Kamal will have launched a project turn into passive form Mala will have knitted a garland Mr. Pereira will have sold car Rocha will have set the floor. Last one. Manil will have learned French. Manil will have learned French. French meaning ප්‍රංශ භාෂාව. මෙතනදී මම ඔයගලන්ට පුතේ subject verb and object විතරයි දීලා තියෙන rest එක භාවිතා කරලා නැහැ. ඔයගලන්ට අවශ්‍ය නම් අපි rest එකක් දාගමු by next year. ඔය next ආව කියලා rest එක ගැටලුවක් කරගන්න එපා. ඔයගොල්ලෝ වාක්‍ය passive voice කරලා ඒත් එක්කම අවසානයේ මේ කොටස එකතු කරන්න. Manil will have learned French by next year. දැන් මෙතන පුතාලට ප්‍රශ්නයක් එන විදියක් නැහැ. ඒ මේ ක්‍රියාපද past participle දීලාම තියෙනවා. past participle chart හොයන්න, verb list හොයන්න. ඔයාලට ගැටලුවක් එන විදියක් නැහැ. past participle එක දීලා තියෙන නිසා. හරි. වාක්‍ය ක්‍රම හතරට යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මුලින්ම active voice එකෙන් දීලා තියෙන වාක්‍ය පහ passive voice කරලා මට පෙන්නන්න. කර්මකාරකයේ බවට පෙන්නන්න. මෙතන විශේෂත්වය තමයි passive voice කාර්ය පුතේ been කියන කෙනා යෙදිය යුතුයි. අපි පස්ව ක්‍රම හතරට මේකෙත් යමු.
in here. Okay, what about others? Let's finish now. අපි බලමුද මේකේ passive voice එහෙම නැත්නම් කර්මකාරකයේ කොහොමද ගොඩනගාගෙන තියෙන්නේ කියලා. අනිකුත් අලත් අවස්ථාවක නැති කියලා ඩිෂ් හිතනවා. Sakuni ready, come to one. Tamshi, what about you? Ready, නේද? උතල ඇසිද? Dishan Sahan Nadir, are you ready? Right. Kamal will have launched a project. මෙතන මම ක්‍රම හතරකට දුන්නේ නැහැ. ක්‍රම හතර කියලා දෙන තමයි පුතාලට හදන්නේ. අපි ඇක්ටිවර්ස් වලගේම කර්මකාරක කර්මකාරකෙත් ෆෝමේෂන් හතර දෙන ගත්තොත් වඩා හොඳයි. දැන් මෙයා පැසිව් කරාද අපි කාවද ඉස්සරහට ගන්නේ මේ තියෙන ඔබ්ජෙක්ට් එක තමයි. Kamal will have subject verb object. ඉතින් අපි object කියලා කියන්නේ පුතේ කර්මකාරකේනේ පෙරට ගන්නෙ. ඒක කොහොමද එන්නේ? මට ඉන්න මදින් සමන් විතර ලියන්න. A project will have been launched by Kamal. A project will have been launched by Kamal. පුතාලගේ පළවෙනි passive voice එහෙම නැත්නම් කර්මකාරකේ මේ විදිහට තියෙනවා නම් a project will have been launched by Kamal. Mala will have knitted a garland. Man නැවතත් බලන්න subject verb object. A garland will have been knitted by Mala. ඒක essential passive එක. A garland will have been knitted by Mala. මෙතන double T V තුමයි K9 double T D. A garland will have been knitted by Mala. I am going to write question number 3. You can check the answers with right or wrong. Mr. Pereira will have sold a car. Subject, verb, object. A car will have been sold by Mr. Pereira. A car will have been sold by Mr. Pereira. Rocha will have swept the floor. Swept. Atugala. Sweep, swept. The floor will have been swept by Rocha. The floor will have been swept by Rocha. අපි අවසාන වාක්‍යය යනවා දරුවනේ. Mane will have learned French by next year. දැන් මේ sentence එකේදී මම පුතාලට පුංචි දෙයක් කරා. Subject, verb, object. ඊළඟ rest එකක් දැම්මා. Rest එක ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. You don't think about the rest because we are doing at the last part. අපි ආව අවසානෙට තමයි අවසාන කොටස විදිහට තමයි කරන්නේ. Right. ඊළඟ අපි object එක තමයි හඳුනා ගන්න. Object එක ගත්තා ඉස්සරහට. French භාෂාව will have been. French will have been learned by Manel by next year. French will have been learned by Manel by next year. හරි පුතාලට මම හිතනවා එතන ගැටලුවක් නැතුව ඇති කියලා. වාක්‍යය පහම හරි ගිය දරුවෝ ඉන්නවද? Who has got full marks there? හොඳයි. Right. හරි. බොහොම හොඳයි. දැන් ටීචර් ලබන සතිය පුතාලට බලාපොරොත්තු වෙනවා letters. එහෙම නැත්නම් ලියුම් ලිවීම. අපි මේක informal letter කලින් කරේ නෑ නේද දරුවනේ? informal letters කලින් දීලා තියෙන්නේ. answers ඉක්මනට දෙන්න. informal formal නම් අපි මේ ක්ලාස් එකේ කරේ නැහැ. formal කරන්න ඉච්ච තියලා තිබ්බේ. informal letters
පෞද්ගලික ලිපි. මතක් කරලා බලන්න කොහොමද ලියලාද තියෙන්නේ කියලා. මම හිතන්නේ මම කරේ නෑ වෙන්න ඕන. අපි notes set එකනේ කරගෙන ගියේ නේද? හොඳයි. ලබන සතියේ අපි ටිකක් විශේෂ පාඩමක් කරගෙන යනවා. දරුවෝ කවුරුත් absent වෙන්න එපා. letters ඒ කියන්නේ අපි අනිවාර්යෙන් oral exam එකේ මුල දෙන ප්‍රශ්නයක් තමයි letters අපි ලබන සතියේ සාකච්ඡා කරන. ඊට අමතරව මම ඔයගලන්ට කව විනාඩි 5ක 15ක විතර සුළු කොටසක් තියෙනවා. present perfect continuous, past perfect, future perfect කියලා ඒකත් අපි කරලා දාමු. ඒතර ටෙස්ට් සියල්ලම අවසానයි. මට කාලය ලැබෙන පරිදි මම ඔයගලන්ට පුංචි ටෙස්ට් එකක් සූදානම් කරනවා passive voice වලින් විතර. මේ වෙනකම් කරු passive voice 8ම භාවිතා කරලා ටෙන්සස් 8ම ඒක නිසා පොඩ්ඩක් සූදානම් මේ සිල් දෙනා පැමිණෙන්න. හොඳයි. අද අපි පුතේ මේකේ ක්‍රම 4ක් ඉගෙනගෙන අපි මේ පාඩම අවසානයට යනවා. මම පුතාලට පුංචි homework එකක් දෙන්නම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ homework එක අනිවාර්යෙන් සිල් දෙනා කරන්න. අපිට ඒත් එක model paper එකේ යම් කිසි කොටසක් අවසන් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මේක ගෙදරදී කරලා තියන්න මේ activities එක. This is for your homework. ටීචර් එක ඩිස්කස් කරනවා බලමු. දැන් අපි ශීඝ්‍ර වැඩ කොටස සාමාන්‍ය පුතේ මේ ටෙන්සස් දෙක කරලා සති දෙකක් හරි ගත වෙනවා. නමුත් මම එක සතියේ පැය දෙක තුල මේ කොටස් ටික ආවරණය කරා. I have closed. Sorry. I will have closed the door. I will have closed the door. මේ දීලා තියෙන්නේ active voice නේ කිසි කතාවක් නැහැ. පුතාලා දන්නවා මේ දීලා තියෙන්නේ active voice future perfect කියලා. ඉතින් අපි මොකද කරන්නේ? මෙයාව passive voice කරන්න ඕන. අපි ගත්තා the door. The door will have been. The door will have been closed by me. The door will have been closed by me. බලන්න මම මේක passive voice කරපු විදිය subject verb object. අපි object එක ගත්ත පෙරට the door will have been closed by me. ඊළඟ ගැටලුව තමයි පුතේ මට මෙයාගේ මොකද්ද ක්‍රම 4 පිළිබඳව. අර කලින් කරා වගේ තමයි passive voice වලත් අපි පළවෙනි පදේ සහ දෙවෙනි පදය මාරු කරනවා. Will the door have been closed? Will the door have been closed by me? Will the door have been closed by me? Next we are going to do negative. ඊළඟට අපි පුතේ මේකේ negative ස්වරූපයට යනවා. මම negative ස්වරූපයට යන භාවිතා කරන්නේ මේ positive sentence එකම තමයි. The door will not කියන අපි contraction එකක් එහෙම නැත්නම් short form එකක් ඉගෙන ගත්තා won't less. The door won't have been. The door won't have been closed by me. Closed by me. The door won't have been closed by me. නැවතත් පුතේ අපි මෙයාගේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ change කරනවා. එතකොට මොකද වෙන්නේ? Want the door. Want the door have been. Want the door have been closed. Closed by me. Want the door have been closed by me. කොබලන්න මේ කොටස තේරුණ දරුවෝ මෙතන ප්‍රශ්න තියෙනවාද formation 4 හදද්දී passive voice වල මම තවත් example එකක් දෙන්නම්. I will have completed a computer course. මම කම්පියුටර් පාඨමාලාවක් පරිගණක පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියේවි. I will have completed. අපි passive කරද්දී මොකද කරන්නේ? A computer course will have been completed by me. නැවත question රූපයේදී will a computer course have been completed by me. Negative. The computer course won't have been completed by me. නැවතත් අපි negative interrogative යනවා. Won't a computer course will have been completed by me. Sorry, won't the computer course have been completed by me. මේ විදිහට පුතේ අපිට පුළුවන් passive voice වලත් formation 4 ගොඩනගා ගන්න. අපි මේකත් දැනගෙන සිටියොත් අපිට වඩාත් පැහැදිලි tense එක පිළිබඳ අපිට දැනගත යුතු කාරණා ටික තමයි අපි මේ දැනගෙන තියෙන්නේ. හරි. දැන් අපි මේකෙන් වාක්‍ය ටිකක් ගොඩනගා ගන්න ඕන. ඔයගලන්ට මම කලින් දුන්න වාක්‍ය ටික ගන්නකෝ. දැන් ටීචර් ඔයගලන්ට මීට කලින් වාක්‍ය පහක් දුන්නා. මාලා, Kamal will have launched a project. Mala will have knitted a garland. මේ විදිහට අපි වාක්‍ය පහක් ඉගෙන ගත්තා. මේ වාක්‍ය පහම පුතාලා passive voice වලට හරවලා ඉවරයි. ඒ කියන්නේ ඒකේ positive ටික අපි දැන් check කරලා අවසానයි. ඔයගලන්ට දෙන අද homework එක තමයි ටීචර් ඒ වාක්‍ය පහම ක්‍රම 4ට ගොඩනගා ගන්න ඕන. ඔයගලන්ට කලින් දුන වාක්‍ය පහම
මේ වගේ ෆෝමේෂන් හතරකට එන්න ඕන. affirmative, affirmative interrogative, negative, negative interrogative කියලා. දැන් මේකේ මතක තියාගන්න පැහැදිලිව පුතේ මට පැසිව් වොයිස් ඔයගොල්ලෝ ග්‍රාමර් පොතේ ක්‍රම හතරකට පැහැදිලිවම තියෙන්න ඕන. හරිද? මේක පුතාලට හෝම්වර්ක් එකක් විදිහට තමයි ටීචර් අදලා බා දෙන්නේ. ඉතින් ටීචර් බෝඩ් එකේ දාලා තියෙනවා කරන විදිය කොහොමද කියලා. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න මම දැන් කාලය ලබා දෙනවා. අද කරපු ටෙන්ස් එක පිළිබඳ ප්‍රශ්න කාට හරි මොනවා හරි තියෙනවා නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න ඉක්මනට කතා කරන්න. future perfect වල අද අපි මම ඔයගොල්ලන්ට පටන් ගත්තේ අද ක්ලාස් එක කියලාම පටන් ගත්තා. මේකේ අනාගත පරිපූර්ණකයේ කර්මකාරකයේ සහ කර්තෘකාරකයේ අවසන් කරලා අපි ලබන සතිය වෙනකොට පුංචි ටෙස්ට් එකක් යනවා. ටෙන්සස් සියල්ලම එකතු කරලා කියලා. ඉතින් ටෙන්සස් සියල්ලම එකතු කරලා අපි පුංචි ටෙස්ට් එකකට යනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ ලබා දී ඇති නිබන්ධනයේ මේ ලාස්ට් පේජ් එක ඔයගොල්ලෝ කෙදරදී කරගෙන ඉන්න අපි ලබන සතියේ ගැන ඩිස්කස් කරනවා සියලු දෙනා. අද ටෙන්සස් පිළිබඳ කොහොමද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවද? පුතාලට තේරුණාද? ගැටලු තියෙන දරුවෝ ඉන්නවද? ලිහිනේ. කොහොමද අද ප්‍රශ්න තියෙනවද සහන්? නෑ. ප්‍රශ්න තියෙන අය කතා කරන්න අපිට තව විනාඩියක් දෙක කාලයක් තියෙනවා නේද? සහන්ට ප්‍රශ්න නෑ. නැවතත් කියලා දෙන්න හැකියාව ලැබෙනවා. හොඳයි. මම ඔයගලන්ට ඒත් එක්කම ඔයගලන්ගේ WhatsApp group එකට ටීචර් පේපර් ක්ලාස් එක පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු කරනවා. ඔයගලන්ට ඒකේ නොටිස් එක ලැබෙවි. ඒත් එක්කම තමයි සිළු දෙනාට අද ක්ලාස් එකට ගොඩ දරුවන්ට අද සහභාගී වෙන්න බැරුණා යම් කිසි හේතුවක් මත. පළවෙනි කාරණය තමයි මම හිතන්නේ දැනුම් දීමක් කරගන්න බැරි වුණා මට කලින්. ඒක තමයි පළවෙනිම කාරණය. මම හිතනවා ඔයගොල්ලන්ට මම දීලා තියෙන පේපර් ක්ලාස් එක සඳහා වෙලා ඔයගොල්ලන්ට උචිත වෙයි කියලා බදාදා උදෑසන 8 සහ 10 කියන වෙලාව. ඉතින් එතනදිත් ඔයගොල්ලන්ට නිබන්ධන කට්ටලයක් ලබා දෙනවා. ඒක ඔයගොල්ලෝ කලින් ඇවිල්ලා ආයතනයට ඇවිල්ලා රැගෙන යන්න ඕන. මම හිතනවා පුතාලට සියලු දෙනාටම අද පාඩම තේරුණා කියලා. එහෙනම් දරුවනේ අපිට අදට ලියු වෙන්න පුළුවන් ද ටීචර්ට? අද දවස ඔයගොල්ලන්ගේ පර්ෆෙක්ට්ද? හෝම්වර්ක් වැඩි පොඩ්ඩක් අද නේද? අද පොඩ්ඩක් හෝම්වර්ක් තියෙනවා. පැසිව් වොයිස් කරන්න ඕන. පැසිව් වොයිස් ටික ඔක්කොම බලාගෙන ඉන්න ලබන සතියේ ඔයගොල්ලන්ට ටෙස්ට් එක ලබා දෙන නිසා අනිත් කාරණේ තමයි පුතාලට තියෙන තව ගැටලුවක් තමයි මේ ප්‍රසන්ටේෂන් එකක් අපිට අද කාලේ මදි වුණා. ඒ ගැන කතා කරන්න. මම ලබන සතියේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් අපි හදන්න දීලා තියෙනවා ක්ලාස් එකේ. මේ නෝන ඔයගොල්ලන්ගේ නගිල මල්ලන් ලබා දීලා ඉවරයි. හැබැයි මේ ක්ලාස් එකේ මම බලපෑමක් නැහැ. මොකද ඕලේ වලින් දරුවෝ නිසා කැමති දරුවන්ට පමණක් ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්. මම ඊගෙන ලබන සතියේ ඔයගොල්ලන්ට තවදුරටත් දැනුවත් කිරීමක් කරන්න. අද lessons okay නම් එනම් ටීචර් ලියු වෙන්න වෙලාව හරි. So I am going to leave now. Goodbye. Take care. Have a nice day all of you. Be stay at home.